ආයිබෝවන් හැමෝටම හරි ආයිබෝවන් හැමෝටම අපි ජාති කිරුම්කරණයේ කොටසේ නේ ජාති කිරුම්කරණයේ කොටසේ ඔය ඉස්සෙල්ලාම කතා කරන්න යනවා වැදගත්ම මාතෘකාවක් මොකක්ද දල දේශීය නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදිතය කියන කොට තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ දල දේශීය නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදිතය මේක අපි ඉංග්‍රීසි අපුරු තුනකින් සංකේතවත් කරනවා GDP කිය gross domestic production කිය හරි gross domestic production කියනවා GDP කියන පිටරදී domestic කියන විතර දේශීය කියන gross දල production කියනවා නිෂ්පාදනය කියලා P වලින් අදහස් කරනවා හරි එතකොට දල දේශීය නිෂ්පාදිතය දේශීය කියලා කිව්වම ඔයාලට මොකද්ද එකකින් ඇඟ වෙන්නේ දේශීය කිව්වම ඔව් දේශීයයි කියන එක නිකන් ඔයාලට තේරුම මොකක් වගේ දැනෙන්නේ දේශීයයි කිව්වම ඔව් නිකන් ඔයාලට හිතෙන එක කියන්නේ ඔයාලට හිතෙනවා දේශීයයි කිව්වම රටක දැන් දේශීයයි කිව්වම අපේ රටේ කියන අපිට හිතෙන්නේ අපේ රටේ නේ දේශීය ඔය දේශීය නිෂ්පාදන දිනනවා කියලා කියනවා දේශීය කර්මාන්ත කියලා කියනවා නේද දේශීය කිව්වහම අපිට හිතෙනවනේ අපේ රට තුල කියලා එතකොට ඔතන අපි සාමාන්‍යයෙන් දැන් කතා කරනවා භූගෝලීය ප්‍රදේශයක් කියලා නැත්නම් ආර්ථික ප්‍රදේශයක් කියන අදහසක් තියෙනවා ආර්ථික ප්‍රදේශයක් නැත්නම් භූගෝලීය ප්‍රදේශයක් කියනවා දැන් ලංකාව ගත්තොත් එහෙම ලංකාව කිව්වහම ලංකාවට අයිති භූගෝලීය ප්‍රදේශය. හරි. ඊළඟට ලංකාවට අයිති ආර්ථික ප්‍රදේශය කොහොම මෙන්න මෙහෙම. දැන් භූගෝලීය කිව්වහම නම් ඔය මුහුදු සීමාව ඒ ටිකනේ එන්නේ. මුහුදු සීමාවයි ගොඩබිම ඒ ටිකනේ. දැන් භූමි භාගයට එතනින් එහාට ගිහිල්ලා කතා කරනවා මේ. ජාති කිරුම් පාඩමේදී ලංකාවේ ආර්ථික ප්‍රදේශය කිව්වහම මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. දැන් ලංකාවේ භූමි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අයිති. හරිද? එතනදී මතක තියාගන්න මේ භූමි ප්‍රමාණයෙන් අපිට අයිති නැති ඒවා තියෙනවා. ලංකාවේ ওই වර්ග කිලෝමීටර් 65000 ගාන ඇතුලේ අපිට අයිති නැති භූමි ප්‍රදේශ තියෙනවා. හරිද? ඒතකොට ඒවා ලංකාවේ ආර්ථික කටයුතු වෙන ප්‍රදේශ නෙවෙයි. දැන් කාට හරි කියන්න පුළුවන්ද ලංකාවේ භූමි ප්‍රදේශයේ තුල තියෙන ලංකාවට අයිති නැති ඒවා මොනවද? ලංකාවේ භූමි ප්‍රදේශයේ තියෙන ලංකාවට අයිති නැති ඒවා තියෙනවද එහෙම? සම්බන්ධන වරායකින් අයිති කියලානේ කියන්නේ. අපි දන්නේ නැහැ හරියටම අයිති නැද්ද කියලා. පැත්ත බලලා යන්න නම් දෙන්නේ නැහැ ඒගොල්ලෝ. අපේ අයට කිසි මොකක් කරන්න. හැබැයි ඒගොල්ලෝ කියන්නේ මොකක්ද අවුරුදු 99කට බදු දුන්නා කියලානේ. ඒකට සින්නක්කර දීලා නැහැනේ. දීලා තමයි. ඒකට කියන්නේ එහෙම සින්නක්කර දීලා. හැබැයි කොළඹ දිනා පුතේ සින්නක්කර දීපු ඉඩම්. හරි කොළඹ දිනා සින්නක්කර දීපු ඉඩම්. ඊළඟට අපි ඉඩම් කතා පැත්තකටම තියමුකෝ. ව්‍යාපාර කටයුතු වල දීපු පැත්තකින් තියමුකෝ. ඔයා දන්නවද තානාපති කාර්යාලය කියලා જાතියක් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ ලෝකේ හැම රටකම වෙන රටවල් නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ඉන්න තැන තමයි තානාපති කාර්යාලය කියලා. දැන් ලෝකේ බොහෝ රටවල් වල තානාපති කාර්යාල ලංකාවේ පිටවල තියෙනවා. ගොඩක් වෙලාවට තානාපති කාර්යාල පිට ඉඩම් ඒ රටවල් වලට සින්නක්කරව දීලා තියෙන්නේ. ඒ තානාපති කාර්යාලයේ පිට ප්‍රදේශය තුල ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තානාපති කාර්යාලයේ තියෙන අපි හිතමු අක්කරයක් කියලා. ඒ අක්කරය තුල ගොඩක් වෙලාවට ලංකාවේ නීතිය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ට ලංකාවේ නීතිය අදාළ වෙන්නේ නැහැ තානාපති නිලධාරීන්ට. හරි. ඒතර ඒගොල්ලෝ ලංකාවේ ආර්ථික ප්‍රදේශයෙන් බැහැර කොටසක් හැටියට සැලකනවා. දැන් ඒ වගේම ලංකාවේ සින්නකර කියලා කියන්නේ සදහටම විකුණන කියනවා. ආයෙ පස්සේ අයිති වෙන්නේ නැහැ. දැන් අවුරුදු 99ක් කියලා කියන්නේ විශ්වාස කරනවා. ඒක ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. අවුරුදු 99කින් පස්සේ ආයෙ අපිට අයිති වෙනවා. බද්දකට දෙන්නේ. අවුරුදු 99කින් පස්සේ අපිට අයිති වෙනවා. සින්නකර දුන්නා කියලා කියන්නේ ආයෙ කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක එයාට විකුණනවා. එච්චරයි. දැන් ඔය සාමාන්‍ය ගමේ ගොඩේ ඉඩම් විකුණන්නේ. හරි. බද්දට දෙනවා කියන එකයි විකුණනවා කියන එකයි දෙකක්. හරි. පැහැදිලිද? ඒතර අවුරුදු 99කට දුන්නා කියන්නේ ඉතින් විකුණනවා වගේ තමයි.
ඔයතොර ලංකාවේ තානාපති කාර්යාලයක් තිබුණොත් වෙන රටක ඒ භූමි ප්‍රදේශය අයිති වෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රදේශයට. අපි ඉන්දියාවේ තානාපති කාර්යාලයක් තියෙනවා කියමුකෝ ලංකාවේ ගන්න. ඒතකොට ඉන්දියාවේ ලංකාවේ තියෙන තානාපති කාර්යාලයට අයිති භූමි ප්‍රදේශය අපි ලංකාවේ ආර්ථික ප්‍රදේශය හැටියට තමයි සැලකන්නේ. ලංකාවේ භූමි ප්‍රදේශයක් නෙවෙයි ඒක. හරි ඒක ලංකාවේ පිටට තියෙන. හැබැයි ආර්ථික කටයුතු වෙන ප්‍රදේශයක් හැටියට සැලකනවා. ඔක පොඩ්ඩක් තේරුම් ගන්න. පැහැදිලිව තේරුම් ගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි භූගෝලීය ප්‍රදේශය කියලා ලංකාව කොහොම අදහස් කරන්නේ? ලංකාවේ විදිහට වර්ග කිලෝමීටර් 65000 ගානයි. ඒ පොළොව යට තියෙන සම්පත් ඔක්කොමයි. ඊළඟට ලංකාවට අයිති මුහුදු සීමාවක් තියෙනවා ඒ ටිකයි. ඊළඟට ලංකාවට අයිති අවකාශය තියෙනවනේ. ඔය සීමාවට අදාළ ඒ ටික ඔක්කොම ලංකාවට අයිති. පැහැදිලිද? එතකොට එන්නේ භූමි ප්‍රදේශය තුල නිශ්චිත කාල සීමාවක්. දවදේශීය නිෂ්පාදනය කියලා කියන්නේ ඒක මොනවද මතක තියාගන්න. නිශ්චිත භූමි ප්‍රදේශය. නිශ්චිත භූමි ප්‍රදේශය. දැන් ලංකාව ගාව නිශ්චිතයිනේ. ඊළඟට නිශ්චිත කාල සීමාව. නිශ්චිත කාල සීමාව. තුල හරි නිශ්චිත භූමි ප්‍රදේශය නිශ්චිත කාල සීමාව තුල නිපදවන භාණ්ඩ හා සේවා වල වටිනාකම. නිපදවන භාණ්ඩ හා සේවා වල වටිනාකම. මෙතන මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ලංකාව ඇතුලේ හදන සියලුම භාණ්ඩ හා සේවා වල වටිනාකම තමයි මේ අදහස් කරන්නේ. ලංකාව කියන ආර්ථික ප්‍රදේශය තුල භූමි ප්‍රදේශය තුල නිෂ්පාදනය කරන ලබන සියලුම භාණ්ඩ හා සේවා වල වටිනාකම අපි මේකට ගන්නවා. දළදේශීය නිෂ්පාදිතය. හරි. අපි එතනදි මතක තබා ගන්න යුතු කාරණේ තමයි මොකද්ද? මේකෙදි මේ ලංකාව කියන භූමි ප්‍රදේශයේදී හදන භාණ්ඩ හා සේවා ටිකේ වටිනාකම තමයි ගණනය කරන්නේ. හැබැයි එතනදි හොයන්නේ නැහැ කවුරු. බලන්නෙත් නැහැ කවුරු. මේ භාණ්ඩ හා සේවා හදන්න පාවිච්චි කරලා තියෙන්නේ කාගේ නිෂ්පාදන සාධකද කියන්නේ. දැන් ඔය කාගේ නිෂ්පාදන සාධකද කියන එක මම තව ටිකක් පැහැදිලි කරොත් එහෙම නිෂ්පාදන සාධක කියනවා අපි දන්නවා ශ්‍රමයේ භූමිය ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා අපි කොටස් හතරකට කඩනවා. ශ්‍රමයේ භූමිය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක. දැන් ලංකාවේ ඇතුලේ පාවිච්චි වෙන නිෂ්පාදන සාධක සියල්ලම ලාංකිකයන්ට අයිති ඒවාද? මම ඔයාලගෙන් අහන ප්‍රශ්න. ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු සඳහා පාවිච්චි කරන ශ්‍රමයේ භූමිය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ කියන සියලුම නිෂ්පාදන සාධක ශ්‍රී ලාංකිකයන්ගේම ඒවද කියන එක මම ඔයාලගෙන් අහන ප්‍රශ්නය. ඒ ඔක්කොම ශ්‍රී ලාංකිකයන්ගේ ඒවද? ඔව්. නෑනේ. නේ ලංකාවේ ශ්‍රමිකයෝ විතරක් නෙමෙයි ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. පිටරට කට්ටියත් ඇවිල්ලා නිෂ්පාදනය කරනවා. ලංකාවේ භූමි ප්‍රදේශය නම් ලංකාවේ භූමි ප්‍රදේශය තමයි පාවිච්චි කරන්නේ. නේ? දැන් අපි උතන භූමිය කියන එකෙන් අදහස් කරන්නේ ඉඩම විතරක් නෙමෙයි ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන ඕන දෙයක්. එතකොට ලංකාවේ නැති ස්වභාව ධර්මයෙන් හම්බෙලා තියෙන දේවල් පිටරටින් මෙහෙට ගෙනලා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ප්‍රාග්ධනය බොහෝ ප්‍රාග්ධන උපකරණ අපි පිටරටින් ගේන්නේ. ඒතකොට ඒවා ලංකාවේව නෙමෙයි. අපි මිලදී ගන්නවා තමයි. හැබැයි ලංකාවේ සාධක නෙමෙයිනේ. හරි. ඒවා ගොඩක් වෙලාවට අපි හිතමු විදේශියෙක් මෙහෙ ඇවිල්ලා ව්‍යාපාරයක් කරනවා කියලා. අන්න ඒක තමයි මෙතන අදහස් කරන්නේ. විදේශියෙක් ඇවිල්ලා මෙහෙ ව්‍යාපාරයක් කරනකොට එයා ප්‍රාග්ධන උපකරණ මුදල් අරගෙන ඇවිල්ලා මෙහෙ ප්‍රාග්ධන උපකරණ ගන්නවා කියන්නේ ඒ වයිති එයාට. එයා ලාංකිකයෙක් නෙවෙයි. නේවාසිකයෙක් නෙවෙයිනේ. හරි. ඊළඟට ව්‍යවසායකයෝ පිටරට අය ඉන්න පුළුවන්. එතකොට විදේශීය නිෂ්පාදන සාධකත් මෙහෙදී මේ භාණ්ඩ හා සේවා හදන්න පාවිච්චි කරලා දෙන්න පුළුවන්. පැහැදිලිද? විදේශීය නිෂ්පාදන සාධක ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි මේ දළදේශීය නිෂ්පාදිතය කියලා කිව්වට ඇත්තටම අපි හිතන්නේ බලන්නේ භාණ්ඩ හා සේවා ටික ලංකාවේ ඇතුළේදී හදුවද කියලා විතරයි. ඒවා හදන්න පාවිච්චි කරපු සාධක කාගේද කියලා බලන්නේ නැහැ. ඒ සාධක කාගේද කියලා බලන්න තව අපි සංකල්පයක් කතා කරනවා දළ ජාතික නිෂ්පාදිතය කියලා. ඒක පස්සේ කතා කරමු. හරි. දැන් මම අහන්නේ ඊගාවට.
ලංකාවේ අයගේ නිෂ්පාදන සාධක ඔක්කොම පාවිච්චි වෙන්නේ ලංකාව ඇතුලේ විතරද? ලංකාවේ අයගේ නිෂ්පාදන සාධක ඔක්කොම පාවිච්චි වෙන්නේ ලංකාව ඇතුලේ විතරද? නෑනේ. ලංකාවෙන් පිට දිත් ලංකාවේ නිෂ්පාදන සාධක පාවිච්චි වෙන්න පුළුවන්. ලාංකික ශ්‍රමිකයෝ ගිහිල්ලා වෙන රටවල් වල වැඩ කරනවා. නේ? ලාංකික ව්‍යාපාරිකයෝ වෙන රටවල් වල ගිහිල්ලා ව්‍යාපාර කරනවා. ලංකාවේ ප්‍රාග්ධනය අරන් යනවා ව්‍යාපාරිකයෝ වෙන රටවල් වලට. නේද? හරි. ව්‍යවසායිකයෝ ලංකාවේ කට්ටිය කියලා පිටරට ව්‍යාපාර කරනවා වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ලංකාවේ නිෂ්පාදන සාධක. හැබැයි ඒගොල්ලෝ ලංකාව ඇතුලේ මේ නිශ්චිත භූමි ප්‍රදේශය තුල භාණ්ඩ හා සේවා හදන්න දායක වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කොහේ හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඒ ටික මේක ඇතුලේ නැහැ. ඇයි? මේ තියෙන නිශ්චිත භූමි ප්‍රදේශය කියන්නේ ලංකාවේ කියලා හදපු ටිකනේ. මෙතනදී අපි බැලුවේ නැහැ කාවේ සාධක කියලා. එතකොට විදේශිකයන් සාධක වලින් මේව හදලා තියෙනවා. අපේ ලාංකිකයන්ගේ නිෂ්පාදන සාධක වලින් හදන්නේ සමහර ඒවා මේක ඇතුලේ නැහැ. අපි ඒතර මතක තියාගන්න ඕනේ. දලදේශීය නිෂ්පාදනය කියන සංකල්පය ගැන කතා කරද්දී අපි අවධානය යොමු කරන්නේ කාගේ නිෂ්පාදන සාධක හැදුවද කියන එක නෙවෙයි. කාගේ නිෂ්පාදන සාධක වලින් හැදුවාද කියන එක නෙවෙයි බලන්නේ. මොකද්ද බලන්නේ? මෙන්න මේ නිශ්චිත භූමි ප්‍රදේශය තුල හැදුවද කියන. ඒ කියන්නේ ලංකාවේ භූමි ප්‍රදේශය තුල හැදුවද කියන එක තමයි බලන්නේ. කාගේ නිෂ්පාදන සාධක වලින් හැදුවද කියන එක අදාළ කරගන්නේ නැහැ. මොකක් ගණනය කරද්ද? දලදේශීය නිෂ්පාදනය කියන එක ගණනය කරන්නේ. ඒක හොඳට ඔළුවට ගන්න. දලදේශීය නිෂ්පාදිතයේ ගණනයේදී අදාළ භූමි ප්‍රදේශය තුල නිපදවුවාද යන්න පමණක් සැලකිලිමත් වෙනවා. කාගේ නිෂ්පාදන සාධකවලින් ඒක නිෂ්පාදනය කරාද කියන එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ කියන කතාව උඩක් ඔළුවේ තියාගන්න වෙනවා. පැහැදිලිද? හරි. අපි ඊට පස්සේ දල ජාතික නිෂ්පාදනය කියන කතාවට යද්දී ওই කතාව අපිට අමතක ඕන වෙනවා. හරි. දැන් ඔයාලට මම මේ කිව්ව ටිකේ මොනවා හරි අපහැදිලි දෙයක් තියෙනවා. දලදේශීය නිෂ්පාදිතය ගැන ඔයාලට කියපු මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දලදේශීය නිෂ්පාදිතය තියෙනවද මොනවා හරි ගැටලුවක්? ඔව්. දලදේශීය නිෂ්පාදිතය ගැන නැහැ. හොඳයි. එහෙනම් අපි උත්තර දෙන්න බලමු. නිශ්චිත කාල පරිච්ඡේදයකදී නිශ්චිත දේශ සීමාවක් තුල එවත් භූගෝලීය ප්‍රදේශයක් තුළ නිෂ්පාදනය කරනු ලබන සියලුම අවසාන භාණ්ඩ හා සේවා වල වටිනාකමයි. අන්න එතන ආයෙ වැදගත් වචනයක් තියෙනවා මොකක්ද? අවසාන භාණ්ඩ හා සේවා. අවසාන භාණ්ඩ හා සේවා. අවසාන භාණ්ඩ හා සේවා කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක අවසාන අදියර පහු කරපු එක. පැහැදිලි? නිෂ්පාදන ක්‍රියාවලියක අවසාන අදියර පසු කළ භාණ්ඩ. නැත්නම් අවසන් පාවිච්චිය සඳහා ගන්න ඒවාට තමයි මේ අවසාන භාණ්ඩ හා සේවා කියලා කියන්නේ. තව එකක් තියෙනවා පුතා. අතරමැදි භාණ්ඩ හා සේවා කියලා. අතරමැදි භාණ්ඩ හා සේවා කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක අවසාන අදියර පසු නොකළ දේවල්. ඒවා එතකොට අවසාන පරිභෝජනය සඳහා හෝ අවසාන පාවිච්චිය සඳහා භාවිතා වෙන්නේ නැති ඒවා. ඒවා තවත් නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගන්න දේවල්. හරිද? එහෙනම් මෙතන බලන්නේ අවසාන භාණ්ඩ හා සේවා කොච්චර හදලා තියෙනවද නිශ්චිත කාල සීමාවක් තුළ නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ කියලා. පැහැදිලිද? හරි. පහළ කොටුවක් තියෙනවානේ. ඒ කොටුවේ අපි මෙන්න මේව ලියාගමු. රූල් 2මාරක් 3ක් විතර ලියන්න වෙන කාරණයක් මෙන්න මේක. දලදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී දලදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී දලදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී
ප්‍රදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී එය අදාළ භූමි ප්‍රදේශය තුල නිපද වූයේද යන්න පිළිබඳව අවධානය යොමු කරන අතර එය කාගේ නිෂ්පාදන සාධක වලින් මම කියන පුතේ මම අන්තිමට කිව්වේ මොකද්ද? අනුෂ්කා පොඩ්ඩක් මම අන්තිමට කියපු ටික කියන්නේ. එය කාගේ නිෂ්පාදන සාධක වලින් බිහි වූයේද යන්න පිළිබඳව අවධානය යොමු නොකෙරේ. හරිද? හරි. දැන් ආයෙත් මම කියනවා එක මොකද්ද? දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ මොකද්ද එහෙනම්? නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක්. දැන් ලංකාව කිව්වහම ලංකාවේ භූගෝලීය ප්‍රදේශය කියන්නේ ලංකාවේ තියෙන
ඉඩම් ටික ලංකාවට අයිති ටික. හොඳේ. ලංකාවට අයිති ටික. මම කිව්වද මේක ලංකාවට අයිති නැති තානාපති කාර්යාලයට අයිති ඉඩම් කියන බං ඒ ටික ඇරෙන්න. සහ ලංකාවට අයිති මුහුදු ප්‍රදේශයක් තියෙනවනේ. ඒ ටිකයි මේ ටික ඔක්කොටම අදාළ වෙන අවකාශයයි. ඔය සියලුම තැන් වල හදන භාණ්ඩ හා සේවා වල වටිනාකමට තමයි අපි කියන්නේ දලදේශීය නිෂ්පාදිතය කියලා. සාමාන්‍යයෙන් අපි මේ නිශ්චිත කාල පරිච්ඡේදය කියන එක කියන්නේ කොච්චර කාලයක්ද? ඔව්. දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ කොච්චර කාලයකට සැරයක්ද? ඔව්. දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ කොච්චර කාලයකට සැරයක්ද? ඔව්. ඒ ගැන මොකද්ද තියෙන අදහස? ඔව් අවුරුද්දකට සැරයක් තමයි ගණන් කරන්නේ. ඒතර අවුරුද්දකට සැරයක් කරන දලදේශීය නිෂ්පාදිතය හරි. අපි බලන්නේ මෙතන අවුරුද්දකට සැරයක් මේ ටික ලංකාව ඇතුළතදී හදුවද කියලා විතරයි. මොකද ලංකාව ඇතුලේ හදන භාණ්ඩ හා සේවා සියල්ල ලාංකිකයෝ හදන ඒවා නොවෙන්න පුළුවන්. නේ? ලංකාවේ හදන භාණ්ඩ හා සේවා සියල්ලම ලංකාවේ ලාංකිකයෝ හදන ඒවා නොවෙන්න පුළුවන්. ලාංකිකයන්ගේ නිෂ්පාදන සාධක වලින් හදන ඒවා නොවෙන්න පුළුවන්. ලංකාවේ භාණ්ඩ හා සේවා හදන විදේශීය ශ්‍රමිකයෝ භාවිතා වෙනවා. ඒගොල්ලෝ ලාංකිකයෝ නෙවෙයි. නේ? ලංකාවේ හදන භාණ්ඩ හා සේවා හදන්න ලංකාවේ නොවන ප්‍රාග්ධනය පාවිච්චි වෙනවා. නේ? ලංකාවේ නොවන ව්‍යවසායකයෝ වැඩ කරනවා ලංකාවේ. ඒතකොට ඒගොල්ලොත් හදන භාණ්ඩ හා සේවා ටික මේක ඇතුලේ තියෙනවා. පැහැදිලි. ඊළඟට ලංකාවේ කට්ටිය හදන සමහර භාණ්ඩ හා සේවා මේක ඇතුලේ නැහැ. දැන් ලංකාවේ කට්ටිය ලංකාවෙන් පිට ගිහිල්ලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඒතකොට ඒ ටික මේක ඇතුලේ නැහැ. මතක තියාගන්න දලදේශීය නිෂ්පාදනය තුල ලාංකිකයෝ හදන භාණ්ඩ හා සේවා සියල්ල නැහැ. හරිද? ඒක ඇතුලේ තියෙන්නේ ලාංකිකයන්ගේ භාණ්ඩ හා සේවා පමණක් නෙවෙයි. ලාංකිකයෝ හදන භාණ්ඩ හා සේවා වලට අමතරව විදේශිකයෝ හදන භාණ්ඩ හා සේවා මේක ඇතුලේ තියෙන්න පුළුවන්. ඊට අමතරව මේක ඇතුලේ නැති වෙන්න පුළුවන් ලාංකිකයෝ හදන භාණ්ඩ හා සමහර සේවා. මොකද ඒවා ඒගොල්ලෝ පිටරට වල හදනවා ඒවා මේක ASCII නැහැ. ඒකම දලදේශීය නිෂ්පාදනය කියන එකේදී අපි බලන්නේ මේ භූමි ප්‍රදේශයේ තුලදී මේක හැදුවද කියන එක පමණයි. කාගේ නිෂ්පාදන සාධක වලින් හැදුවාද කාට අයිති ඒවායින් හැදුවාද කියන එක ගැන මෙතනදී අවධානය යොමු කරන්නේ නැහැ. ඕක තමයි දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මාතෘකාවක් දල ජාතික නිෂ්පාදිතය කියන. හරි ජාතික නිෂ්පාදිතය කියලා. අන්න එතනදී මේ කිව්ව කතාව වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි දැන් දලදේශීය කියලා කිව්වේ නිශ්චිත භූමි ප්‍රදේශයක් කියන ලංකාව. මේ නිශ්චිත භූමි ප්‍රදේශය කියන කතන්දරේ වෙනස් වෙනවා. දැන් එතනදී බලන්නේ ලංකාව හදපු ටික නෙවෙයි. දැන් මෙතන දලදේශීය නිෂ්පාදිතයේදී බලන්නේ ලංකාව හදපු භාණ්ඩ හා සේවා. නැත්නම් ලංකාව තුල හදපු භාණ්ඩ හා සේවා. පැහැදිලි? හැබැයි මතක තියාගන්න දල ජාතික නිෂ්පාදිතය කියන එකේදී බලන්නේ එහෙම එකක් නෙවෙයි. මේ මෙතනදී බලන්නේ දලදේශීය නිෂ්පාදනයේදී බලන්නේ මොකද්ද? ලංකාව තුල හැදුවේවා. හරි. දැන් දල ජාතික නිෂ්පාදනය කියන කතාවේදී හරි මෙතන gross national production කියන එක තමයි දල ජාතික නිෂ්පාදනය කියන්නේ. දල ජාතික නිෂ්පාදනයේදී බලන්නේ ලංකාව තුල හැදුවද කියන එක නෙවෙයි. එතනදී බලන්නේ මෙන්න මෙහෙම බලන්න. මොකද්ද? ලාංකිකයන් විසින් හැදුවද? එතනදී බලන්න. ලංකාව ඇතුලේ හැදුවද කියන එක නෙමෙයි බලන්නේ. ලාංකිකයෝ විසින් හැදුවද කියන. ලාංකිකයෝ විසින් හැදුවද? දැන් ලාංකිකයෝ කියන්නේ කවුද? ඔන්න ඊගාවට එන ප්‍රශ්න. ලාංකිකය කියන්නේ කවුද? ඔව්. ලාංකිකයෝ කියන්නේ දැන් අපේ ජාතිකත්වය අපි ජාතිය ලාංකිකනේ. මම අනුන් කිව්වනේ අපේ ජාතිය ලාංකික. සිංහලෙම නෙවෙයි, දෙමළත් නෙවෙයි. ඒ ජනවර්ගයේ අපි ලාංකිකයෝ. ශ්‍රී ලාංකික. අපේ ජාතිකත්වයේ ලාංකික. හරි. ලංකාවේ
පුරවැසිභාවයක් තියෙන කට්ටිය ලාංකිකයෝ. හරි. තව කියන්නේ ඔයාලා හිතන්නේ කවුද ලාංකිකයෝ කියලා කියන්නේ? ඔව් ඔයාලා හිතන්නේ කියන්නේ. ලාංකිකය කියන්නේ කවුද කියන එක ගැන රසක් ඔයාලට කියන්නේ. ඒව ජාති ගිණුම් වල තියෙනව නෙමෙයි සාමාන්‍ය දැන. ලාංකිකය කියන්නේ කවුද? නැද්ද අදහස? ලාංකිකය කියන්නේ කවුද කියන්නේ? අයියෝ. වැඩක් නෑ. ලාංකිකය කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම්. නේ? සාමාන්‍යයෙන් අපි ලාංකිකයෙක් කියලා කියන්නේ දැන් අපේ සාමාන්‍ය ව්‍යවහාර ලාංකිකයෙක් කියලා කියන්නේ ලංකාවේ පුරවැසිභාවයේ තියෙන අයනේ නේද? ලංකාවේ පුරවැසිභාවයේ තියෙන අය. නැත්නම් අපි කියනවා නේවාසිකයෝ කියලා. ඒකට තමයි අපි ලාංකිකයෙක් හැටියට සලකන්නේ. නේවාසිකයෙක්. පැහැදිලි නේවාසිකයෙක්. සාමාන්‍යයෙන් නේවාසිකයෙක් කියන්නේ කොච්චර කාලයක් ලංකාවේ ඉන්නේ කෙනෙක්? හැමදාම ලංකාවේ ඉන්නවා ඒගොල්ලෝ නේවාසිකයෝ තමයි. දැන් ඔය රට යන අය ඉන්නව නේද? රට යන අයගෙන් අවුරුද්දකට වඩා ලංකාවෙන් පිට ඉන්නවනම් ඒගොල්ලෝ නේවාසිකයෝ හැටියට සලකන්නේ නැහැ. පැහැදිලි? ලාංකිකයෝ ඉන්නවනම් අවුරුද්දකට වඩා ගිහිල්ලා පිටරට අපි ඒගොල්ලෝ නේවාසිකයෝ හැටියට සලකන්නේ නැහැ. නේවාසිකයෙක් හැටියට සලකන්නේ ලංකාව ඇතුලේ ඉන්න හරිය. ලංකාවෙන් පිට ගිහිල්ලා අවුරුද්දකට වඩා අඩු කාලයක් ඉන්න අය ලංකාවේ නේවාසිකයෙක් හැටියට සලකනවා. හරි. පැහැදිලි ලංකාවේ ඉඳලා එයා රට ගිහිල්ලා දිනවා හැබැයි අවුරුද්දකට අඩු කාලයක් සම්ම. අන්න එයා නේවාසිකයෙක් තාම ලංකාවේ. නේවාසිකයෝ නොවන අයට කියන නම මොකද්ද? ඒක නම් ඔයාලා දන්නවා. නේවාසිකයෙක් නොවන කෙනෙකුට කියන නම මොකක්ද? අහමුද? ඒක සාමාන්‍ය ධර්මනේ. නේවාසිකයෙක් නොවන කෙනෙකුට කියන සාමාන්‍ය මොකක්ද කියන්නේ? නේවාසිකයෙක් නොවන එක. අනේවාසිකයෙක් කන්නායි. ඒතර අනේවාසිකයෝ කියලා කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ලංකාවේ එළියේ ඉන්න අය. එතකොට දැන් පිටරට කට්ටිය ඉන්න පුළුවන් මෙහි ඇවිල්ලා වැඩ කරනවා. දැන් පිටරට කට්ටිය. හරි. ඒකට ඒගොල්ලෝ සමහරවිට නේවාසිකයෝ වෙන්න පුළුවන්. හරි. දැන් අපි මෙතන ජාතිකයෝ ශ්‍රී ලාංකිකයෝ විසින් හදපු වාහන හා සේවාවන් දල ජාතික නිෂ්පාදනය බලන්න. දැන් මම ඔයාලට කිව්වනේ ශ්‍රී ලාංකිකයෝ කියන කට්ටිය ලංකාවෙන් එළියට ගිහිල්ලා වාහන හා සේවා නිෂ්පාදනය කරනවා. හරිද? ලංකාව තුළ ශ්‍රී ලාංකිකයෝ නොවන කට්ටිය වාහන හා සේවා නිෂ්පාදනය කරනවා. දැන් අපි ඔන්න ගැටලුව ලියා ගන්න හදන්නේ. ඒ කියන්නේ ලංකාව ඇතුලේ ලාංකිකයෝ නොවන කට්ටිය වාහන හා සේවා නිෂ්පාදනය කරනවා. අපි ඒගොල්ලන්ගේ නිෂ්පාදනය කරපු වාහන හා සේවා ටික අයින් කරනවා. ඒ ටික අපේ මෙන්න මේක ASCII තියෙනවා. මේක ASCII තියෙන ලාංකිකයෝ නොවන කට්ටියගේ වාහන හා සේවාවල ඒගොල්ලන්ට අයිති වටිනාකම් ටික අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඊළඟට මේක ඇතුලේ නැති ලාංකිකයන්ගේ වාහන හා සේවා තියෙන්න පුළුවන්. ලාංකිකයන්ට අයිති වටිනාකම් ඒ ටික අපි එකතු කරගන්නවා. එතකොට මේක ඇතුලේ තියෙන ලාංකිකයන්ට අයිති නොවන කොටස් ටික අයින් කරලා මේක ඇතුලේ නැති ලාංකිකයන්ට අයිති කොටස් ටික එකතු කරගත්තාම අපි ඒකට තමයි කියන්නේ දල ජාතික නිෂ්පාදිතය කියලා. එතකොට මෙතන බලන්නේ ලාංකිකයෝ හැදුවද කියන එක නෙමෙයි ලංකාව ඇතුලේ හැදුවද කියන එක. මෙතන බලන්නේ ලාංකිකයෝ විසින් හැදුවාද කියන එක. එතකොට උන මතක තියාගන්න ওই දෙකේ වෙනස. හරිද? ওই දෙකේ වෙනස. මම නිකන් ඔයාලගේ ප්‍රශ්නයක් අහන්නද? මේ දෙකේ ලොකු එක කොයිද? ඒ කියන්නේ ලොකු අගයක් වෙනව ඇත්තේ දල දේශීය නිෂ්පාදිතයද දල ජාතික නිෂ්පාදිතයද? ඒක මම නිකන් අහනවා. දල දේශීය නිෂ්පාදිතයද ලොකු ගාණක් වෙනව ඇත්තේ දල ජාතික නිෂ්පාදිතයද? නිකන් උත්තරයක් දෙන්න ඔයාලට හිතෙන එක. එහෙම දාලා තුනක් කියලා අවුලක් නැහැ. ඔව්. ගොඩක් අය උත්තර දෙනවා. තව කියන්න. ගොඩක් අය උත්තර දෙනවා දල ජාතික නිෂ්පාදිතය තමයි ලොකු එකක් වෙන්නේ කියලා. සමහර රටවල් වල එහෙම. හැබැයි ලංකාවේ එහෙම නැහැ. හරි. ඒක තමයි වෙනස. හරි.
ලංකාවේ ගොඩක් වෙලාවට දල ජාතික නිෂ්පාදනය දල දේශීය නිෂ්පාදනයට වඩා අඩුයි. හරි. ඇයි එහෙම වෙන්නේ කියන එක මම ඔයාලට තව ටිකකින් පැහැදිලි කරන්නම්. ඇයි එහෙම වෙන්නේ කියන එක මම තව බෝඩ් එකෙන් ඔයාලට පැහැදිලි කරනවා. හරි. දැන් ඔයාලට මේ කතන්දර දෙකේ වෙනස තේරුණාද? ඔව්. මේ කතන්දර දෙකේ වෙනස තේරුණාද? අවුලක් නැහැ නේද? හරි. අපි එහෙනම් දල ජාතික නිෂ්පාදනය කියන කොටස පොඩ්ඩක් බලමු. දල ජාතික නිෂ්පාදනය කියන කොටස පොඩ්ඩක් බලමු. හරි. චුට්ටක් ටියුට් එකට යනවා. ටියුට් එකට ගියාම කියනවා මෙන්න මෙහෙම. දලදේශීය නිෂ්පාදිතයට ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම ගැලපූ විට දල ජාතික නිෂ්පාදිතය ලැබේ. ඔන්න ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම ගැලපූ විට කියලා කතාවක් තියෙනවා. දැන් ඉතින් ඔයා දන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ නේ? ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. නැත්නම් ඔකට විදේශීය ශුද්ධ සාධක ආදායම කියලා සමහර තැන්වල පාවිච්චි කරනවා පරණ පොත්පත්වල. ඔයා දන්නේ නැහැ මොකද්ද කියලා. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ඔයා දන්නේ නැහැ මොකද්ද? අන්න ඒක ගැලපුවාම ඒ කියන්නේ මේකට අන්න ඒක ගැලපුවාම මේක හම්බ වෙනවා. දැන් අපි ඔක්කොටම කලින් ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ මොකක්ද? ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන්නේ මොකක්ද? හරි. ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියන්නේ මොකක්ද කියන්නේ? ඔයාලට ওই දල ජාතික නිෂ්පාදනය කියන තැන නිර්වචනයට පල්ලෙහායින් කොටු දෙකක් තියෙනවා. ඊට පල්ලෙහායින් ආය මාතෘකාවක් තියෙනවා. විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම. එහෙම නැත්නම් විදේශ ශුද්ධ සාධක ආදායම. හරි. එතකොට ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කිව්වත් කමක් නැහැ. හරි. විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම කිව්වොත් ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කිව්වොත් ඒක අවුලක් නැහැ. දැන් ඔයා ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ ඒ මොකක්ද කියන්නේ. දැන් මොකක්ද ශුද්ධාගය? ඔන්න මේක පොඩ්ඩක් මහනවා ඈ. මම ඔයාලට මේ පාඩමේ පළවෙනි සූත්‍රය තමයි දැන් කියලා දෙන්න හදන්නේ. පළවෙනි සූත්‍රය තමයි කියලා දෙන්න හදන්නේ. මේ පාඩමේ තියෙන සූත්‍ර ගොඩක්. ඒ සූත්‍ර ගොඩාක් තියෙනවා. හැබැයි සූත්‍ර කටපාඩම් කරන එක නම් එච්චර රුවට හුරු නැහැ. හරි. මොන පළවෙනි සූත්‍රය මම ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි සූත්‍රය. විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම සමානයි. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම අඩු කරන්න ඕන. සුද්ධාගයක් ගන්න එහෙමනේ. විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම්. ඒතර අපිට ප්‍රාථමික ආදායම් ලැබීම් තියෙනවා ගෙවවා දන්නේ ඕනද නැත්නම් එහෙම හිතාගන්න. ප්‍රාථමික ආදායම් ලැබීම් තියෙනවා ගෙවීම් තියෙනවා. ඒතර සුද්ධාගය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙවීමකින් ලැබීම් අඩු කරන්නේ නැහැ. ලැබීම් වලින් තමයි ගෙවීම් අඩු කරන්නේ. එහෙනම් විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් කියලා කියන්නේ මොකක්ද? විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් වලින් විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් ටික ඉවත් කරනවා. විදේශීය ප්‍රාථමික ආදායම් ගෙවීම් ටික ඉවත් කරනවා. පැහැදිලිද? හරි. ඔයා ඉස්සෙල්ලා මේ සූත්‍රය ලියා ගන්න පුතේ ඔය පිටුවක් අටේ තියෙන කොටුව ඇතුලේ විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් කියන තැන හරි පිටුවක් අටේ අන්තිම හරි මාතෘකාවට යටි කොටුවක් කියලා තියෙනවා. ඒ කොටුව ඇතුලේ මේ පළවෙනි සූත්‍රය ලියා ගන්න අපි ඉගෙන ගන්න.
හරි පුතේ සූත්‍රය ලියාගත්තද? right. අපි ඊට පස්සේ තියෙන මාතෘකාවට යමු. ඒ කියන්නේ පිටුවක 9ට පොඩ්ඩක් ගිහින් එමු. පිටුවක 9ට චුට්ටක් ගිහින් එමු ඈ. හරි. පිටුවක 9 තියෙනවා පළවෙනි එක. දැන් ඔය මේ ලැබීම් සහ ගෙවීම් අතර වෙනස සුද්ධ කියුණාට ඔයා දන්නේ නැහැ ලැබීම් මොනවද ගෙවීම් මොනවද කියන්නේ. අපි ඒක චුට්ටක් ඉගෙන ගන්නද? හරි. එතකොට විදේශීය ප්‍රාථමික ආදායම් ලැබීම් කියලා එකක් තියෙනවා. හරි. ඊළඟට විදේශීය ප්‍රාථමික ආදායම් ගෙවීම් කියලා එකක් තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ගෙවීම් ගැන කතා කරමු. ගෙවීම් ගැන. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම්. ඊට පස්සේ ලැබීම් ගැන කතා කරමු. දැන් ලංකාවේ ගත්තොත් ගෙවීම් තමයි වැඩිපුර තියෙන්නේ. මම ඒක ඉස්සෙල්ලා ඒක කතා කරනවා. යම් නිශ්චිත කාල සීමාවක් තුල විදේශිකයන් සතු සම්පත් මෙරට නිෂ්පාදන කටයුතු වල යෙදවීම වෙනුවෙන් ගෙවනු ලබන සාධක ආදායම්. ඒ කියන්නේ ලංකාවේ නොවන අයගේ සාධක අපි ලංකාව ඇතුලේ පාවිච්චි කරලා හරිද භාණ්ඩ හා සේවා හදනවා. එතකොට අපි ඒගොල්ලන්ගේ සාධකනේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ සාධක වෙනුවෙන් අපි ගෙවීමක් කරනවා. අන්න ඒ ගෙවීම ටික තමයි මේ විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම කියලා කියන්නේ. ඔයා එකක් දෙකක් නිකන් කියන්න බලන්න ඔයාට හිතෙන ඒවා. අපි විදේශිකයන්ගේ සාධක පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා හදනවා. අපි එහෙම විදේශිකයන්ට ගෙවනවද මොනවා? ඒ වෙනුවෙන්. ඒගොල්ලන්ගේ සාධක අපි පාවිච්චි කිරීම වෙනුවෙන් අපි ඒගොල්ලන්ට මොනවා හරි ගෙවන ඒවා තියෙනවා. නිකන් කියන්න බෑද ඔයාට හිතෙන ඒවා මොනවා හරි? නිකන් බලන්නකෝ. ඉදිකිරීම කියලා එකක් කියනවා. තව කියන්න අන්න හරි සදීප දෙනවා හොඳ උත්තරයක්. සදීප දෙනවා හොඳ උත්තරයක්. අපි ඒගොල්ලන්ට ගෙවනවා ලාභාංශ වැටුප් කුලී වගේ දේවල්. හරි. තව කියන්න. තව යාළුවට හිතන ඒවා තියෙන්න පුළුවන් කියන්න. හරි. ඔව් මොනවාද තියෙන්නේ මෙන්න මේවයි පුතා ඔයා නිකන් හිතන්න මෙන්න මේ කතාව නිකමට හිතන්න හරි පොඩ කල්පනා කරන්න දෙයක් නැහැ දැන් විදේශිකයෙක් ඇවිල්ලා මෙහෙ ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා ප්‍රාග්ධනය උදවලා හරි විදේශිකයෙක් ඇවිල්ලා මෙහෙ ව්‍යාපාරයක් පටන් ගන්නවා හරි එයා එනකොට මුදල් අරගෙන ඇවිල්ලා ඩොලර් නම් ඩොලර්නේ අරන් ඉන්නේ ඩොලර් අරගෙන ඇවිල්ලා මෙහි ගාමන්ට් එකක් පටන් ගත්තා කියලා හිතන්න මේ ගාමන්ට් එකක් පටන් ගත්තා හරි එතකොට ගාමන්ට් එක පටන් ගන්න ඉඩම ලංකාවේ කන්නේ ගොඩක් වෙලාවට යාට ඒක සින්නම් කර දෙන්නේ නැහැ විදේශිකයෙකුට ඇවිල්ලා මෙහි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නම් ඒවට තියෙනවා වෙනම ප්‍රදේශ ලංකාවේ බින්දල ඒගොල්ලන්ට ඕන තැන් වල ව්‍යාපාර පටන් ගන්න බෑ ලංකාවට ඇවිල්ලා. හරි. ලංකාවේ තියෙනවා ඒකට වෙනම විශේෂ ආර්ථික ප්‍රදේශ නම් කරලා. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න. ඔය අහලා ඇති වෙළඳ කලාප, ආයෝජන ප්‍රවර්ධන කලාප, කර්මාන්තපුර, කාර්මික කලාප, කාර්මික ජනපද. ඔහොම තියෙනවනේ එක එක ඒවා. ඕකෙන් ආයෝජන මණ්ඩලයේ යටතේ පාලනය වෙන ප්‍රදේශ තියෙනවා. ඒවැය පුළුවන් විදේශිකයන්ට ඇවිල්ලා ව්‍යාපාර කරන්න. ඒකට ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට බදු පදනමට තමයි මේ භූමිය දෙන්නේ. හරි. එතකොට විදේශිකයෙක් ඇවිල්ලා මේ ව්‍යාපාරය පටන් ගත්ත ඉඩම අපේ. ඉඩම අපේ. එයා මේක ඉදිකිරීමට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය බොහොමයක් ගන්න ලංකාවේ. හරි. අපි යන්ත්‍ර සූත්‍රය එහෙම නම් එයා ගෙනාව කියමුකෝ. එයාගේ රටේ යන්ත්‍ර සූත්‍ර වැඩ කරන මිනිස්සු ගොඩක් අය කොහේ අයද? දැන් ගාමන්ට් වල වැඩ කරන අය
දැන් ලංකාවේ ගාමන් කරනවා දන්නවනේ. ලංකාවේ ගාමන් වල වැඩ කරන අය ගොඩක් අය කොහේ අයද? ඔව්. ලාංකිකයෝද ලාංකිකයෝ නොවන අය. ලංකාවේ කට්ටියනේ. ලංකාවේ ගෑල් ළමයි තමයි ගොඩක් අය වැඩ කරන්නේ. හරි. එතකොට නිලධාරීන් ගොඩක් අය ලංකාවේ උඩම කුටුවල ඉන්න කට්ටිය සමහර අය විදේශිකයෝ වෙන්න පුළුවන්. එතකොට මේ විදේශිකයෙක් ඇවිල්ලා මෙහි ව්‍යාපාරයක් පටන් ගත්තාම එයා මේ ව්‍යාපාරයෙන් උපයනවනේ පුතා ආදායම. එයා මේ ව්‍යාපාරයෙන් උපයන ආදායම. හරිද? දැන් මම අහනවා මෙන්න හොඳට හරියට. එයා යම් අවුරුද්දක කාල සීමාවක් තුළ හදනවනේ යම් ඇඟලුම් ප්‍රමාණයක්. ඒ ඇඟලුම් ප්‍රමාණය ගැන බලද්දී අපි ඒක කෙලින්ම දලදේශීය නිෂ්පාදකයට ගන්නවා. මොකද අපි මේ ඇඟලුම් ටික හැදුවේ කාගේ සම්පත් වලින්ද කියලා බලන්නේ නැහැනේ. දලදේශීය නිෂ්පාදකයෝ විදේශිකයෙක් ඇවිල්ලා මෙහි කර්මාන්තශාලාවක් ආරම්භ කරලා තියෙනවා. එයා ඇඟලුම් හදනවා. අපි ඒක ඔක්කොම ලංකාවේ නිෂ්පාදනයක් හැටියට ගන්නවා. දලදේශීය නිෂ්පාදකය ඇතුළට. හැබැයි ඒක වැරදි. මොකද එයා හදන ඇඟලුම් ටික ඔක්කොගේම වටිනාකම ලංකාවේ නිෂ්පාදනයේ වටිනාකම හැටියට සලකන්න බෑ. අපි ඒක ජාතික නිෂ්පාදනය කියලා තව එකක් ගණන් කරනවා කියලා දැන් ඉගෙන ගත්තා. දැන් බලන්න මෙයා මේ උපයන ආදායම සමාන වෙනවනේ එයා නිෂ්පාදනය කරපු ඇඟලුම් ටිකට නේ. මෙයා උපයන ආදායම සමාන වෙනවනේ එයා කරපු නිමෝමට. අපි එදා කතා කරන්නේ නිමෝම ආදායම සහ වියදම සමාන සංකල්ප කියලා මේ පාඩමේ. හරි. දැන් මම අහන ප්‍රශ්නේ වාගේ මෙයා නිමෝමේ මෙයා ආදායමක් උපයන මේ සම්පූර්ණ ආදායම මෙයාට එයාගේ රටට අරන් යන්න පුළුවන්. කියන එකයි මම අහන්නේ. විදේශිකයෙක් මෙහි ඇවිල්ලා ව්‍යාපාරයක් ආරම්භ කරාම එයා උපයන සම්පූර්ණ ආදායමම එයාට එයාගේ රටට අරන් යන්න පුළුවන්. බෑ. මේ ටිකෙන් ලංකාව ඇතුලේ ටිකක් ඉතුරු වෙනවා. ඒ ටික නැතුව අනිත් ටික විතරයි එයාට අරන් යන්න පුළුවන්. දැන් මොන බලන්න. මේ ආදායමෙන් ලාංකිකයන්ගේ වැටු ලංකාවේ කට්ටියට කියවන වැටුප විදේශිකයට අරන් යන්න බෑ. එයා ලංකාවේ තියාගන්න. ඊළඟට මෙයා බදු කුලී ගෙවනවා මේ ලංකාවේ ඉඩමට. ඒ ටික ලංකාවේ ඉතුරු වෙනවා. හරිද? ඊළඟට එයා ලංකාවේ බැංකුවකින් ණයක් අරගත්තොත් එහෙම පුළුවන්. හරි. ඒ ණය වලට ගෙවන පොලී ටික ලංකාවේ ඉතුරු වෙනවා. පැහැදිලි? දෙකම. හරි. ඊළඟට එයා උපයන ආදායමෙන් ලාභ ටිකක් ව්‍යාපාරය ඇතුලේ හදවන්න පුළුවන්. ඔයා තාම ඒක ඉගෙනගෙන නැතුවද කිරුම් කරන්නේ සමාගම් කොටස. එතකොට මේව සමාගම් විදිහට පටන් ගන්න. උපයන ලාභය ඔක්කොම අරන් යන්න දෙන්නෙත් නැහැ. ටිකක් සමාගම් ඇතුලේ තියන්න ඕන. ගොඩක් වෙලාවට මේක පටන් ගත්ත එක්කෙනාට අරන් යන්න පුළුවන් වෙන්නේ ලාභයෙන් එයාට අයිති ටික විතරයි. ආදායම අරන් යන්න බෑ කොහොමවත්. එයාට ගොඩක් වෙලාවට අරන් යන්න පුළුවන් වෙන්නේ එයාගේ ආදායමෙන් ලාභයෙන් ටිකක් විතරයි. අයිතිකාරයට ලාභයෙන් හම්බ වෙන කොටසට මොකක්ද කියන්නේ? සමාගම් වලදී සමාගම් වල ලාභයෙන්, ඒ කියන්නේ සුද්ධ ලාභයෙන් අයිතිකාරයට අයිති ටිකට කියන නම මොකක්ද? අයිතිකාරයට හම්බ වෙන්නේ ලාභෙම අයිතිකාරයට හම්බ වෙන්නේ නැහැ. ලාභ කොටස් වලට නමක් කියන තනි වචන. ඊළඟට මේ ලාභෙ මත ලංකාවේ ආණ්ඩුව බදුත් ගන්නවා. අර සමාන සමාගමක් නම් 28ක් විතර බදුත් ගන්නවා. බදු සහන දීලා නැත්තම්. හරි. ආණ්ඩුව බදු ආදායමක් ගන්නවා. එතකොට එයාට අරන් යන්න පුළුවන් ඩිංගයි තියෙන්නේ. ඒවට කියනවා ලාභාංශ කියලා. අයිතිකාරයෝ මේක ආයෝජනය කරාම අරන් යන්න පුළුවන් ගන්න ලාභාංශ. පැහැදිලි. හරි. ඒ ටික තමයි යට හම්බ වෙන ප්‍රතිලාභය. පැහැදිලි. ප්‍රාග්ධනයේ සැපීම වෙනුවෙන් පොලියක් තියෙන එක අරන් යන්න පුළුවන්. හරි. පොලිය ආදායම. හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ යන්ත්‍ර සූත්‍ර ගැනලා තියෙනවා පිට රටින් මෙහි කුලියට හරි කොහොම හරි ඒවට හම්බ වෙන ආදායම් ටික එහි අරන් යන්න පුළුවන්. ඒවා මෙහි නතර වෙන්නේ නැහැ. හරි. පැහැදිලි. ඊළඟට මේවයි වැඩ කරනවා නම් වසරකට වඩා අඩු කාලයකට වැඩ කරන්න ඇවිල්ලා ඉන්න විදේශිකයෝ මේ සමාගම වල වැඩ කරනවා නම් වසරකට වඩා අඩු කාලයක් වැඩ කරන්න අන්න ඒගොල්ලෝ මේ උපයා ගන්න වැටුප අරන් යන්න දෙනවා. පැහැදිලි. අනිත් ඒවා තරයන් යන්න දෙනවා. ඒක මෙතනදී කතා කරන්නේ. මෙතන ගන්නවා අවුරුද්දකට වඩා අඩු කාලයක් ලංකාවේ ඇතුළේ වැඩ කරන්න ඇවිල්ලා ඉන්න විදේශිකයෝ ඉන්නවා නම් ඒගොල්ලන් උපයන වැටුප් ආදායමත් මෙතනදී අපි විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීමක් හැටියට සලකනවා. දැන් ඔයාලට පේනවද බදු කුලී දැන් මේ
මෙතන නම් බදු කුලියක් අපිට ලැබෙනවා. අපි ගිහිල්ලා පිටරටක ව්‍යාපාරයක් කරනකොට අපි එහෙයිඩම පද්දට ගත්තොත් කුලියට ගත්තොත් අපි ඒකට බදු කුලියක් එකට ගෙවන්න ඕනේ. පැහැදිලිද? අපි ගිහිල්ලා පිටරටක ව්‍යාපාරයක් කරොත් අපිට මේ සංදේශයම තමයි වෙන්නේ. මොකද්ද? අපිට ආදායමක් මෙහි අරන් එන්න වෙන්නේ නැහැ. එහෙ කට්ටියට පඩි ගෙවලා, එහෙ බැංකුව වලින් ලෝඩ් අරන් දෙනවා ඒවට පොලි ගෙවලා, නේ? එහෙ ආණ්ඩුවට බදු ගෙවලා, ව්‍යාපාරය ඇතුලේ ටිකක් කියලා අපේ ලාභාංශ ටික විතරයි ගොඩක් වෙලාවට අරන් එන්න වෙන්නේ. පැහැදිලිද? අපේ ලාංකිකයෝ ගිහිල්ලා අවුරුද්දකට වඩා අඩු කාලයක් වැඩ කරන අය ඉන්නවා නම් ඒ ව්‍යාපාර ඒගොල්ලෝ උපයන වැටුප මෙහෙට අරන් එන්න පුළුවන් ප්‍රාථමික ආදායම් ලැබීමක් හැටියට. අවුරුද්දකට වඩා වැඩි කාලයක් වැඩ කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් ලැබෙන ඒවා වැටුප් තියෙන ඒවා මෙතෙන්ට දාන්නේ. හරි. අවුරුද්දකට වඩා වැඩි කාලයක් වැඩ කරන යන අට්ටි ඉන්නවා. ඒගොල්ලන්ගේ ඔපුතේ ප්‍රාථමික ආදායම් ලැබීම වලට දාන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් හම්බ වෙන ඒවා දානවා ද්විතීයික ආදායම් ලැබීම කියලා වෙනම කතාවක්. ඒක දැම්ම කතා කරන්නේ. හරි. අවුරුද්දකට වඩා අඩු කාලයක් වැඩ කරන අය ඉන්නවා නම් පිටරට ලංකාවේ ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් හම්බ වෙන ඒවා මෙතෙන්ට දානවා. එහෙනම් තේරුණාද? වැඩ කරන්න ගිහින් ඉන්න. අවුරුද්දකට වඩා අඩු කාලයක් ඇවිල්ලා මෙහෙ වැඩ කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට කරන ගෙවීම වැටුප් ගෙවීම කියලා මෙතෙන්ට දාන්න පුළුවන්. අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඇවිල්ලා වැඩ කරන අය ඉන්නවා ඒවා මෙතෙන්ට දාන්නේ නැහැ. වැටුප් සම්බන්ධයෙන් මම ඔය කතා කරේ. බදු කුලිය වල එහෙම කතාවක් නැහැ. හරි. බදු කුලිය කොහොමද අවුරුදු ගානකට ගෙවනවනේ. හරි. පොලි වල එහෙම කතාවක් නැහැ. ලාභාංශ වල එහෙම කතාවක් නැහැ. කාල සීමාවක් නැහැ. ලාභාංශ පිටරට කට්ටිය ලාභාංශ ගෙවන ටික ඔක්කොම මෙතෙන්ට දානවා. අපේ ව්‍යාපාරිකයෝ ගිහිල්ලා එහෙ කරන ව්‍යාපාර වල ලාභාංශ ලැබෙන්නේ ඔක්කොම මෙහෙට දානවා. පැහැදිලිද? හරි. දැන් ඔයාලට සාමාන්‍ය අදහසක් ඇති ප්‍රාථමික ආදායම් ලැබීම සහ ගෙවීම ගැන. පැහැදිලි ප්‍රාථමික ආදායම් ලැබීම සහ ගෙවීම ගැන. තේරුණාද කතාව? ඔය ලැබීම සහ ගෙවීම අතර වෙනස තමයි සුද්ධ වී කියලා කියන්නේ. පැහැදිලි? ඔයාලට අදහසක් තියෙනවද මේ ගැන? පැහැදිලිද? පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද? තව ටිකක් එහාට ගියහන් කියන්න එපා. හොඳේ? ඒකයි. හරි. නැත්තම් පාඩම ඉවර කරාට පස්සේ කියන්න එපා. දැන් නම් පාඩම තේරෙන්නේ නැහැ කියලා. හරි. එතකොට ඉතින් අපිට කරන්න දෙන්නේ නැහැ නේද? හරි. පැහැදිලිද? එහෙනම් අපි මෙහෙම කරමු. දැන් විදේශ සාධක ආදායම් ගෙවීම කියලා තියෙනවානේ. යම් නිශ්චිත කාල සීමාවක් තුළ විදේශිකයන් සතු සම්පත් මෙරට නිෂ්පාදන කටයුතු යෙදවීමේදී ගෙවනු ලබන සාධක ආදායම් කියලා තියෙනවානේ. අපි ලියමුකෝ. පහක් විතර ලියන්න ඉඩ තියලා තියෙනවානේ. ආ ලියමුකෝ. ගෙවීම ගැන ලියන්න ඉස්සෙල්ලම ලියන්නේ පළවෙනි එක වසරකට වඩා අඩු කාලයක් මෙරට රැකියා කරමින් වසරකට වඩා අඩු කාලයක් මෙරට රැකියා කරමින් අනේවාසිකයන් උපයන වැටුප් අනේවාසිකයන් උපයන වැටුප් අනේවාසිකයන් උපයන වැටුප් අනේවාසිකයන් උපයන වැටුප් හරිද ඊගාව එක ලියන්න
දෙවෙනි එක ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් මිලටගත් විදේශිකයන්ට ගෙවන පොලි ආදායම් මිලටගත් විදේශිකයන්ට ගෙවන පොලි ආදායම් හරිද ඊළඟට ලාංකිකයන් විසින් විදේශයන්ට ගෙවන බදුකුලි ආදායම් හරිද ඊළඟට විදේශිකයන් මෙරට ව්‍යාපාරික කටයුතු වල නිරත වීමෙන් උපයා ගන්නා ලාභාංශ ආදායම්
ලාභාංශ ආදාය. පැහැදිලිද? ඔය ටික ඇති දල වශයෙන් මතක තියාගන්න ඕනේ. හරිද? හරි. දැන් ඔයාලට ගෙවීම් ටික පැහැදිලි. ඊපස්සේ අපි ලැබීම් ටික බලමු. හරි. ලැබීම් ටික බලමු. සදීප ඔව් සර්. ඔය දැන් දීපු කාරණා ටික ටක් ගාලා ෆොටෝ එකක් ගාලා මට WhatsApp එකට දාන්න. දීපු කාරණා ටික. දැන් ඔය කියපු කාරණා ටික ටක් ගාලා. මම එකෙන් අනිත් පැත්ත ගහලා දෙන්නම් ඔයාලට ලැබීම් ටික. හරි. එතකොට ලේසි හරියටම ගොඩට දාගන්න. හරි. අපි ඊට පස්සේ බලමු ලැබීම්. හරි. ලැබීම් මොනවද ලැබීම් කියන්නේ එතකොට? ලංකාවේ නිෂ්පාදන සාධක හිමිකරුවන්ට විදේශීය රටවලදී ඒවා ව්‍යාපාරික වෙනුවෙන් නැත්නම් නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් යෙදෙව්වහම ලංකාවේ කට්ටියට ලැබෙන ඒවා. දැන් ලංකාවේ ව්‍යාපාරිකයෙක් ගිහිල්ලා පිටරටක නේද? ලංකාවේ ව්‍යාපාරිකයෙක් ගිහිල්ලා පිටරටක ව්‍යාපාරයක් පටන් ගත්තාම සම්පූර්ණ ආදායමම එයාට හම්බ වෙන්නේ නැහැ. අපි කිව්වේ එයා ගොල්ලන්ගේ වැටුප් ටික ගෙවලා ඒ ටික ලාභ මොනවද පොලි තියෙන ඒවා ගෙවලා ඒගොල්ලන්ට අයිතිව රජයට බදු ගෙවලා ඔක්කොම කරාට පස්සේ එයාට ලාභාංශ ටික තමයි ආපහු අරන් එන්න පුළුවන්. පැහැදිලිද? හරි. අන්න ඒ වගේ අපිට ලැබෙන දේවල්. අපිට දැන් අපිට පිටරටක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තොත් ඒවට පොලියක් ලැබෙන්න පුළුවන්. දැන් භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට අවබෝධයක් ඇති කියලා මම හිතනවා. හරි. ඊළඟට අපිට විදේශිකයෝ වෙලා මෙහි ඉඩම් පාවිච්චි කරනකොට අපිට බදු කුලිය හම්බ වෙනවා ලංකාවේ නේ. විදේශිකයෝ ඇවිල්ලා ලංකාවේ බැංකුව වලින් ණය ගත්තොත් ඒවට පොලිය හම්බ වෙනවා ලංකාවේ නේ. අන්න ඒ වගේ ලංකාවට ලැබෙන ආදායම් තමයි අපි ඔය කියන්නේ ප්‍රාථමික ආදායම් ලැබීම. ඊළඟට ලංකාවේ කට්ටිය පිටරට ගිහිල්ලා වැඩ කරනවා නම් අවුරුද්දකට අඩු කාල සීමාවක් තුළ ඒ උපයන වැටුප් ටිකක් මේ ලැබීම් හැටියට සලකන්න පුළුවන්. අවුරුද්දකට වඩා වැඩි කාලයක් රස්සා කරනවා නම් ඒගොල්ලෝ ගිහිල්ලා පිටරට ඒකෙන් හම්බ වෙන වැටුප මෙතෙන්ට දාන්නේ නැහැ. ඒක දාන්නේ ද්විතීයික ආදායම් ලැබීම කියලා එකකට. ඒක මම පස්සේ පැහැදිලි කරනවා ඊගාව කොටස. හරි. එහෙනම් අපි ඔය කාරණා ටික ලියමු. ලැබීම් ටික මෙන්න මෙහෙම. හරි. ඒකේ තියෙනවා යම් නිශ්චිත කාල සීමාවක් තුළදී රටක නේවාසිකයන් සතු සම්පත් විදේශීය රටවල නිෂ්පාදන කටයුතු වල යෙදවීමෙන් ලැබෙන සාධක ආදායම් මොනවද? මෙන්න මෙහෙම ලියන්න. පළවෙනි එක වසරකට වඩා අඩු කාලයක් වසරකට වඩා අඩු කාලයක් විදේශයන්හි රැකියා කරමින් වසරකට වඩා අඩු කාලයක් විදේශයන්හි රැකියා කරමින් ලාංකිකයන් උපයා ගන්නා වැටුප් ලාංකිකයන් උපයා ගන්නා වැටුප් ලාංකිකයන් උපයා ගන්නා වැටුප් පැහැදිලිද? හරි. ලාංකිකයන් උපයා ගන්නා වැටුප්. හරිද? හා. දෙවෙනි එක ලියන්න විදේශ රටවල භාණ්ඩාගාර බිල්පත් මිලට ගත් විදේශ රටවල භාණ්ඩාගාර බිල්පත් මිලට ගත් ඔය ලැබීම් සහ ගෙවීම් අතර වෙනස තමයි අපි කතා කරේ විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම කියන. පැහැදිලි? හරි. එතකොට ලැබීම් අපි කතා කරා නේද? ලැබීම් අපි හතරක් විතර කතා කරා නේ.
අන්තිමේ කතා කරේ ලාංකිකයන් විදේශ රටවල් වල ව්‍යාපාර කටයුතු කිරීමෙන් උපය ගන්න ලාභාංශ ආදායම් ලැබීම කියලා නේද? ලාභාංශ ආදායම් ලැබීම කියලා. දැන් අපි ආපහු ඔන්න දල ජාතික නිෂ්පාදිතය ගාවට එන්න ඕනේ. අපි එතන තමයි හිටියේ. මොකද්ද? දල දේශීය නිෂ්පාදිතයේ විදේශ සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් ගැලපූ විට මම ගලපන විදිහ කියලා දෙනවා. දල ජාතික නිෂ්පාදිතය ලැබේ. කාල පරිච්ඡේදයක් තුළදී රටක නේවාසිකයන් සතු සම්බන්ධ. නේවාසිකයන් සතු සම්බන්ධ එම රට තුළ මෙන්ම රටින් බැහැරව නිෂ්පාදනය සඳහා යොදවා තියෙන නේවාසිකයෝ. පැහැදිලි? ජාතික නිෂ්පාදිතයේ ගණනයේදී උන්න වැදගත් කතාව. නිෂ්පාදිත වටිනාකම් බිහි වූයේ කවුරුන් සතු සම්පත් වලින්ද පිළිබඳව මිස එම නිෂ්පාදිතයේ බිහි වූයේ කුමන භූගෝලීය ප්‍රදේශයක් තුළද යන්න පිළිබඳව අවධානය යොමු නොකේ. අන්න දල දේශීය නිෂ්පාදිතයේදී බලන්නේ කාගේ සම්පත් වලින් හැදුවද කියලා නෙමෙයි භූගෝලීය ප්‍රදේශය තුල හැදුවද. දල ජාතික නිෂ්පාදිතයේදී බලන්නේ භූමි ප්‍රදේශය තුල හැදුවද කියන එක නෙමෙයි කාගේ සම්පත් වලින් හැදුවද කියන එක. හරි. මේ නිසා ජාතික නිෂ්පාදිතයේ නේවාසිකයන් සතු සියලුම සම්පත් වලින් බිහි වූ වටිනාකම් ඇතුළත් කළ යුතුයි. එහෙනම් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මොකද්ද? දල ජාතික නිෂ්පාදිතය සමානයි. දල ජාතික නිෂ්පාදිතය සමානයි. මේක මෙහෙම වැඩක් කරන්න පුළුවන්. දල දේශීය නිෂ්පාදිතය. දැන් තියෙනවනේ. දැන් මේක ASCII තියෙනවා ලාංකිකයෝ නොවන අයගේ සාධක වලින් හදපු වාණ්ඩ හා සේවා වල යම් වටිනාකමක්. සියලුම වටිනාකම නේ මේක මොකද? ලංකාවේ කට්ටියගේ වටිනාකම් ටික මේක ඇතුලේ තියෙන්න ඕනේ. ලාංකිකයෝ නොවන අයගේ සාධක වටිනාකම් ටිකක් මේකේ තියෙනවා. ඒ ටික අයින් කරන්න ඕනේ. මේකේ නැහැ ලාංකිකයන්ගේ සාධක වටිනාකම් ටිකක් තියෙනවා පිට රටවල් වලදී පාවිච්චි කරන. ඒ ටික අපිට මෙතෙන්ට ගන්න ඕනේ. උතරක් කරගන්න. දල දේශීය නිෂ්පාදනය එකතු කරනවා. මොනවද? ලාංකිකයන්ගේ සාධක වටිනාකම් මේක ඇතුලේ නැතිව. එහෙනම් මොනවද එකතු කරන්නේ? විදේශ සුද්ධ නෙමෙයි ප්‍රාථමික විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් ටික එකතු කරනවා. ලැබීම් ටික එකතු කරලා අඩු කරනවා විදේශ ප්‍රාථමික ආදායම් ගෙවි. අර ලියන්න කලබල වෙන්න කොහොම හඳුනන්නේ? දල ජාතික නිෂ්පාදනය. දැන් මේ ලැබීම් වලින් මෙතෙන්ට ගැලපෙන්නේ ලංකාව ඇතුළත නිෂ්පාදනය සඳහා පාවිච්චි නොකරපු පිටරටදී නිෂ්පාදනය සඳහා පාවිච්චි කරපු ලාංකිකයන්ගේ සාධක වටිනාකම් ටික එකතු. මේ අඩු කිරීමෙන් වෙන්නේ මේ නිෂ්පාදනය හදන්න දායක වෙච්ච ලාංකික නොවන අයගේ සාධක වටිනාකම් ටික මේකෙන් අයින් කරනවා. ඊට පස්සේ ආපහු තව එකක් තියෙනවා. මෙන්න මෙහෙමත් කරන්න පුළුවන්. එතකොට දල ජාතික නිෂ්පාදිතය සමානයි. මෙන්න මේවා කරන්න. මොකද්ද? දල දේශීය නිෂ්පාදිතය කෙලින්ම එකතු කරන්න පුළුවන්. මේ දෙක අතර වෙනස. මේ දෙකේ අර ලැබීම් වලින් ගෙවීම අඩු කරලා අපි ගත්තානේ මොකද්ද? සුද්ධ විදේශ නැත්නම් විදේශ සුද්ධ කියලා ගමු. එහෙම සාමාන්‍යයෙන් ගන්න. විදේශ සුද්ධ ප්‍රාථමික ආදාය. විදේශ සුද්ධ ප්‍රාථමික ආදාය. ඔන්න සූත්‍ර දෙකක් අපි ගන්නවා. දල ජාතික නිෂ්පාදිතය කොහොමද? දල දේශීය නිෂ්පාදිතය දාන විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම ඍණ විදේශ ප්‍රාථමික ආදායම් ගෙවි. ඊට පස්සේ දල ජාතික නිෂ්පාදිතය සමානයි. දල දේශීය නිෂ්පාදිතයට කෙලින්ම විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම ගලපන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔන්න ඊළඟ කොටස දෙකේ ඔය සූත්‍ර දෙක ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ දල දේශීය නිෂ්පාදිතය හා දල ජාතික නිෂ්පාදිතය අතර වෙනසින් විදේශ සුද්ධ සාධක ආදායම නිරූපණය වෙන්නේ ඇයි කියලා. පැහැදිලි? ඉස්සෙල්ලා මේ දෙක ලියා ගන්න. මේ දෙක ලියාගෙන විනාඩි 10ක් මට ඕනි. හරි. ඒ කියන්නේ අපි 9යි 10ට ආපහු පටන් ගන්නවා. ඔයගොල්ලෝ ලොග් වෙලාම හිටියත් කමක් නැහැ.
ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වුණත් කමක් නැහැ මම ඔහොමම තියෙනවා 9යි 10ට ආයෙ එන්න පාඩම කිසිම අමාරුවක් නැහැ හරි පාඩම කිසිම අමාරුවක් නැහැ මේ කියන ඒවා හරියට ඔළුවට දාගන්න එච්චරයි හරි දැන් මේවා පාඩම් කරන්න ඕනේ කියලා හැමනම් වනස්ගාත ඔළුවට දාගන්න එපා අන්න එච්චරයි දැන් බුදුහාමුදුරුවෝ මේවා පාඩම් කරන්නත් ඕනේනේ එහෙම මේ ඔළුවට දාගත්තොත් නම් අමාරු වෙනවා එහෙම මේ ඔළුවට දාගන්න යන්න එපා හරි මේක කිසිම අමාරුවක් නැහැ ඔයා තේරුම් ගන්න ඕනේ ජාතික නිෂ්පාදනය කියන එක හැදෙන්නේ දේශීය නිෂ්පාදනයට මෙන්න මේ දෙක ගැලපුණා එහෙම නැත්නම් කෙලින්ම මේකෙන් ගන්න පුළුවන් එච්චරයි හරි අම්මෝ නැතුව සූත්‍ර දෙකක් තියෙනවා පාඩම් කරන්න මේ දෙකම පාඩම් කරන්න try කරන්න යන්න එපා මේ පාඩම පැහැදිලි මේ පාඩම පාඩම් කරන්න යන්න try කරන්න එපා හරි එහෙම වුණොත් නම් අමාරු වෙයි හොඳේ හරි පැහැදිලි ඔයාලට පුරුදු තියෙන්නේ මොකද්ද අහුවෙන හැම එකම පාඩම් කරලානේ හරි අහුවෙන හැම එකම පාඩම් කරන්න ගියාම නම් කෙලවෙනවා ඉතින් හරි ඒක පාඩම් කරන්න යන්න එපා පාඩම් කරලා නෙමෙයි මේක කරන්න ඕනේ අවබෝධ කරගන්න අවබෝධ කරගැනීමෙන් තමයි මේක ගොඩ දාන්න පුළුවන් දැන් මම ඔය ඊගාවට කතා කරන මාතෘකාව තියෙනවා ඒක තියෙන්නේ මේ ටිකම ඒක තියෙන්නේ මේ ටිකම මුකුත්ම වෙන අමාරු දේවල් නෙමෙයි ඒ ටිකමයි තියෙන්නේ ඒ ටික සුට්ටක් එහෙට මෙහෙට කරනවා ඔය එහෙට මෙහෙට කරද්දි වෙන වෙනස ගැන ඔයා හොඳට ඔළුවෙන් කල්පනා කරන්න එච්චරයි කොයිම වෙලාවකවත් උත්සාහ කරන්න එපා සූත්‍ර ටිකක් කියනවනේ මේ සූත්‍ර ටික පාඩම් කරගත්තොත් නම් පාඩම කොට එහෙම එකක් නැහැ හොඳේ අන්න එතන තමයි කෙලවෙන තැන හරි ඔයාට ඉස්කෝලේ හරි කොහේ හරි ඉගෙනුවා නම් මේ පාඩම කොට සූත්‍ර ටික පාඩම් කරගන්න කියලා ඒක වැරදි පාඩම් කරොත් එහෙම මේ පාඩමේ සූත්‍ර 70ක් විතර හදලා හැකි පාඩම් කරන්න පුළුවන් සූත්‍ර ආසන්න වශයෙන් හරි පිසුද පුතේ සූත්‍ර 70ක් විතර පාඩම් කරන්න මොලේ තව ඔළුව තව ඉඳ තියෙනවා පාඩම් කරන්න මේ පාඩම් කරන්න යන්න එපා මේ පාඩම් කරන්නේ කල්පනා කරනවා විතරයි ඒක ආවේ කොහොමද දල ජාතික නිෂ්පාදනය හැදුනේ කොහොමද හැදුනේ මේ දේශීය නිෂ්පාදනය ඇතුලේ තියෙන්නේ මොනවද ලංකාවේ හදුනේවත් තියෙනවා ලංකාවේ නෙමෙයි න්යායව හදුවා දැන් නැත්තම් මම මේ පැය ගණනක් කරන් මේක පැහැදිලි කරන්න ඕනේ නැහැ නිකම්ම මට මේක සද්දාලා කියලා දාන්න පුළුවන් දල ජාතික නිෂ්පාදනය ගන්න මෙහෙම පාඩම් කරන කෙනෙකුට මම එහෙම කරාම ඇතිනේ නේද එහෙම නොකර දල දේශීය නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා පැය භාගයක් විතර පැහැදිලි කරේ මොකටද කටපාඩම් කරන්න ඕනේ හින්දාද නෑනේ හරි ඔයා දැනගන්න ඕන දල දේශීය නිෂ්පාදනය කියන එක අස්සේ තියෙන්නේ මොකක්ද ජාතික නිෂ්පාදනය කියන එක අස්සේ තියෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තාම ඔය දෙකේ වෙනස නිකම්ම තේරෙනවා ඒ දෙකේ වෙනස ගන්න හැටි තේරෙනවා ඒකයි මේ නැත්නම් දැන් අද කොච්චර වෙලා දැන් තාම පිටු දෙකක් ඉවර කරේ නෑනේ මෙච්චර වෙලා අරන් කතා කරන්නේ ඇයි දැන් මේ ටික කතා කරාට පස්සේ උදේට ඉස්සරහ ගන්න ප්‍රශ්න සටක් කරලා කරන් යන්න පුළුවන් මේ මෙච්චර වෙලා මේව පැහැදිලි කරන්න හේතුව මොකද්ද හරි ඔයාට මේවා පාඩම් නොකර අවබෝධ කරවන්න හරි හොඳට මතක තියාගන්න ඒ ලෙවල් කාලේ මාත් මේක පාඩම් කරලා එනගත්තා පැහැදිලි එනගත්තා මම ඉස්කෝලේදී මම මේ පාඩම ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ හරි ඉස්කෝලේ මේ පාඩම එක දවසින් ඉගෙනුවා අපිට. ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. පාඩම එක දවසින් කරා. ඒ හිටපු සර්. මොකක්ද හෙන්දුවට කේන්ති ගිහිල්ලා ඇවිල්ලා එක දවසින් පාඩම කරා. හරි. මෙලෝඩියක් තේරුන්නේ නැහැ. ඊට පස්සේ පන්ති ගියා. ඒ සර් මම පන්තිත් ගියේ. පන්ති යනකොට තේරුනේ නැහැ ඊට පස්සේ. ඇයි? ඉස්කෝලේ උගන්වන එක තේරුන්නේ නැහැ. ඒතර පාඩම එපා වුණා ඉස්කෝලේදී. ඊට පස්සේ පන්ති ගිහලා ඉගෙනනකොට ඒ තේරුෙත් නැහැ. මම try කරා කටපාඩම් කරලා කොට දාන්න. හැබැයි මට විභාගෙට යනකොට මේ පාඩම බෑ. ඇයි බැරි? කටපාඩම් කරගෙන යන විදිහට ආවොත් හරි. ප්‍රශ්න වෙනස් වුණොත් මට උත්තර ලියන්න බෑ. හරි. ඒතර මම කැම්පස් යනකොට මේ පාඩම මට බෑ. ඊට කැම්පස් එකේ කියන්නේ ඒත් බෑ. කැම්පස් එකේ ඉංග්‍රීසි ඒත් බෑ. තේරෙන්නේ නැහැ. පාඩම යන්න ගානක් දුන්නොත් කොහොමද එකතු කරලා පටලවට හදාගන්න පුළුවන්. හැබැයි මේ සංකල්ප අතර තියෙන සම්බන්ධය පාඩම ගලාගෙන යන විදිය තේරෙන්නේ නැහැ මට. හරි. ඇයි? මම try කරනවා කටපාඩම් කරන්න. මම try කරන සූත්‍ර ඔක්කොම පාඩම් කරගත්තා. වැඩක් නැහැ. ඊට පස්සේ දැන් මම පන්ති කරන්න ආවට පස්සේ හරි
කටපාඩම් කරලා මට උගන්වන්න බෑ. තේරුණාද මගේ? කටපාඩම් කරලා උගන්වන්න බෑ. මොකද උගන්වන්නේ අමතක වුණොත් එහෙම. ඊට පස්සේ මම කළේ ආපහු කල්පනා කරලා පාඩම සම්පූර්ණයෙන් ඔළුවට දාගත්තා. අවබෝධ කරගන්න. දැන් පුළුවන් මට. ඒකයි මම ඔයාලට කිව්වේ මේ පාඩම පටන් ගන්නදී මම කිව්වේ මේ පාඩම අමාරුයි කියලා කට්ටිය කියනවා. හරිද? පාඩම් කරන්න තියෙනවා කියලා කියනවා. සූත්‍ර ගොඩක් තියෙනවා කියලා කියනවා. ඒ පුතේ පාඩම හරියට අවබෝධ කරගත්තේ නැති මිනිස්සු. හරිද? මේකේ පාඩම් කරන්න තියෙන්නේ බොහෝම පොඩි කොටස් කීපයක් විතරයි. ටියුට් එකේ අන්තිම හරියට ගිහින් බලන්න ඒ තියෙන්නේ පාඩම් කරන්න ඕනේ. ජාතික දිනුම් වල වැදගත්කම. ඔන්න ඔය වගේ ඒව පාඩම් කරන්න ඒව අවබෝධ කියන්නේ බෑ. ඒ හැර මේ ගණන් හදන සංකල්ප ගණන් හදන්න ඉස්සරහදී ගණන් හදන්න අදාළ වෙන කිසිම සංකල්පයක් පාඩම් කරන්න එපා. අවබෝධ කරගන්න. මේ මං කියන උපදේශ වලට පිටින් ගිහිල්ලා පාඩම අමාරු කරගත්තොත් නම් මට කරන්න දෙයක් නෑ. හොඳයි. හරිද? හරිද? මට ඉංග්‍රීසි වලට තියෙන රිසල්ට් එක සාමාන්‍ය පෙළ තියෙනවා 100 එකක්. A level fail ඉංග්‍රීසි. හරි. සාමාන්‍ය පෙළේ 100 එකක් කොහොම ආවත් දන්නේ නැහැ. හරි. මට වාරේ ගහ බලන්න essay එකට වල ලකුණු තිබුණේ නැහැ. හරි. වැල් ඉන්දිවි කැම්පස් එකේ ගියත් ඉංග්‍රීසි එච්චර තේරුන්නේ නැහැ මුල් කාලේ. හරි. හරි. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න පාඩම අමාරුයි කියන කතාව ඔලුවට දාගන්න එපා. මේ වයින් හිතන්න එපා පාඩම අමාරුයි කියලා. මේ මොනවද මේ? හරි. මේ නිකන් වචන ටිකක් විතරයි. ඒවා හිතන්න එපා. හරි. දැන් ඔන්න ඊගාව කොටසට යන්න. බලන්න මේක තේරෙනවද කියලා. දල දේශීය නිෂ්පාදිතය හා දල ජාතික නිෂ්පාදිතය. අපි දල ජාතික නිෂ්පාදිතයටම කියනවා දල ජාතික ආදායම. මොකක්ද? දල දේශීය නිෂ්පාදිතය හා ඊට පස්සේ තියෙනවා මොකක්ද? දල ජාතික නිෂ්පාදිතය කියලා. ওই දල ජාතික නිෂ්පාදිතයටම අපිට කියන්න පුළුවන් මොකක්ද? දල ජාතික ආදායම කියලා. මොකද මම ඔයාලට අර වෘත්ත ප්‍රවාහය කියලා එකක් කලින් දවසේ ඉගෙනුවා. ඒකේ කිව්වා නිෂ්පාදිතය ආදායම සහ වියදම එකිනෙක සමානයි කියන්නේ. හරිද? එතකොට දල ජාතික නිෂ්පාදිතයෙන් අපිට කියන්න පුළුවන් දල ජාතික ආදායම කියලා. පැහැදිලිද? අතර වෙනසින් විදේශ සුද්ධ සාධක ආදායම නිරූපණය වීමට හේතුව. පාඩම් කරන්න එපා මේක. පැහැදිලි? දැන් ඔය විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් ටික පාඩම් කරගත්තා කමක් නැහැ. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් ටික පාඩම් කරගත්තා කමක් නැහැ. කෙටි ප්‍රශ්නයක අහන්න පුළුවන්. පහත ඒවායින් විදේශ ප්‍රාථමික ආදායම් ලැබීමක් නොවන්නේ. පහත ඒවායින් විදේශ ප්‍රාථමික ආදායම් ලැබීමක් වන්නේ කියලා අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න වල. ඒව පාඩම් කරගත්තා කමක් නැහැ. හරි. දැන් ඔය ඊගා මාතෘකාවෙන් පාඩම් කරන්න යන්න එපා. ඒ සූත්‍ර පාඩම් කරන්න යන්න එපා. තේරුණාද කියන්නේ? බලන්න. ඔන්න හොඳට අහගෙන ඉන්න ඕන ඈ. දල දේශීය නිෂ්පාදිතය නේවාසිකයන් සතු සම්පත් වලින් මෙන්ම විදේශිකයන් සතු සම්පත් වලින්ද මං කිව්වේ ලංකාවේ අයගේ පිටරට අයගේ දෙගොල්ලන්ගේ නේවාසිකයන් සතු සම්පත් වලින් මෙන්ම විදේශිකයන් සතු සම්පත් වලින්ද දේශ සීමාව තුල බිහි වූ නිෂ්පාදිතය ඇතුළත් වේ. දල දේශීය නිෂ්පාදිතයට උනා නම් හරි. ඔය මුලින්ම තියෙන දල දේශීය නිෂ්පාදිතයට ටැග් දාගන්නකොද? දල දේශීය නිෂ්පාදිතයට නේවාසිකයන් සතු සම්පත් වලින් මෙන්ම විදේශිකයන් සතු සම්පත් වලින්ද දේශ සීමාව තුළ බිහි වූ නිෂ්පාදිතය ඇතුළත් වේ. අපි එතන මම කිව්වේ පැහැදිලිව දේශ සීමාව ඇතුළේ හැදුවද කියලා තමයි බලන්නේ. කාගේ සම්පත් වලින් හැදුවද කියලා බලන්නේ නැහැ. ඊගාවට එහෙ දල ජාතික නිෂ්පාදිතයට නැත්නම් දල ජාතික ආදායමට දේශ සීමාව තුල හෝ ඉන් බැහැරව යන රටෙන් එළියේදී නේවාසිකයන් සතු සම්පත් වලින් බිහි වූ නිෂ්පාදිතයේ පමණක් ඇතුළත් වෙනවා. නේවාසිකයෝ, ලාංකිකයෝ. පැහැදිලි? එතකොට ජාතික ආදායමේ හෝ නිෂ්පාදිතයේදී බලන්නේ ලංකාව ඇතුළේදී හැදුවද කියන එක නෙමේ ලාංකිකයෝ නැත්නම් නේවාසිකයෝ හැදුවද කියන එක. පැහැදිලි? ඊට පස්සේ මේ නිසා දල දේශීය නිෂ්පාදිතය තර ලයන්නක් වැඩි කපලා දාන්න. මේ නිසා දල දේශීය නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතයේ බවට පරිවර්තනය කිරීම. මේ දල දේශීය නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතයේ බවට පරිවර්තනය කිරීමට අපි මොකද කරේ? දේශීය නිෂ්පාදනය තුල ඇතුළත් විදේශිකයන්ගේ නිෂ්පාදන කොටස මේක තුල ඇතුළත් විදේශිකයන්ගේ කොටස අයින් කරා. ඒක තමයි අපි කිව්වේ විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම කියලා. පැහැදිලි?
ඉවත් කර නේවාසිකයන් විසින් විදේශයන් වලදී සිදු කරන නිෂ්පාදන කොටස මේ පන් කිව්වනේ ඔක්කොම ගේන්න බෑ ටිකයි කියලා මේගොල්ලන්ට ඔක්කොම ගෙනියන්න බෑ ටිකයි ඒකයි කොටස කියලා පාවිච්චි කරන්නේ නේවාසිකයන් විසින් විදේශයන් වලදී සිදු කරන නිෂ්පාදන කොටස නැත්නම් විදේශ සාධක ආදායම් ලැබී එකතු කළ යුතුයි එනම් විදේශ සුද්ධ සාධක ආදායම එකතු කළ යුතුයි දැන් ඔය උඩ තියෙන සූත්‍ර ටිකම තමයි අපි ආපහු එහෙට මෙහෙට කරලා කතා කරන්නේ එතන ලියා ගන්න ඒ කියන්නේ පිටු අංක 9 කොටුවේ ලියා ගන්න ආපහු මෙන්න මේ සූත්‍රය හරි මේ පළවෙනි සූත්‍රය ලියා ගන්න මේ සූත්‍රය ලියා ගන්න ආපහු කොහෙද පිටු අංක 9 තියෙන ඔය කොටුව ඊට පස්සේ එතන පහලින් නැතහොත් කියලා තියෙනවා මෙතන ලියා ගන්න එක ටක් ගාලා ඉස්සෙල්ලා ඊට පස්සේ මම ඔයාලට ඔගේ ආයෙ පැහැදිලි කරන්න පැහැදිලි ඉවරද ලියාගෙන ඉවරයි කියලා මම හිතනවා දල ජාතික නිෂ්පාදනය හැදෙන්නේ කොහොමද දල දේශීය නිෂ්පාදනයෙන් අපි අයින් කරනවා විදේශීයන්ගේ නිෂ්පාදන කොටස ඒකට එකතු කරනවා විදේශයන්හිදී අපේ අය නිෂ්පාදනය කරපු කොටස ඔන්න එතකොට අපිට දල දේශීය නිෂ්පාදනය දල ජාතික නිෂ්පාදනය හෝ දල ජාතික ආදායම බවට පත් කරගන්න පුළුවන් හරිද හරි ඊට පස්සේ නැතහොත් කියලා තියෙනවා අපහු එහා පැත්ත නැතහොත් අර නැතහොත් එතන ලියන්න මේක එතන ලියන්න මේක නැතහොත් කියලා තියෙන තැන ලියන්න මෙහෙම නැතහොත් කියලා අපව කොටුවක් කියනවනේ එහා පැත්තේ පිටු ඒක ලියන්න මේක දල ජාතික නිෂ්පාදනය සමානයි දල දේශීය නිෂ්පාදනය එකතු කරන්න විදේශී සුද්ධ ප්‍රාථමික ආදායම ඒක හැදෙන්නේ කොහොමද මෙන්න මේ දෙන්නගේ වෙනස නේ මේකෙන් මේක අඩු කරාම එන්නේ මේක පැහැදිලි හරි ඒතර මේකට මෙයාව එකතු කරලා මෙයාව අඩු කළත් එකයි මේ දෙන්න සුළු කරලා ඒ දෙන්නගේ වෙනස මේකට එකතු කරත් එකයි හරි දෙක එක හා සමාන බලපෑමක් වෙයි කරන්න බලන්න මේක ලියා ගන්න එහා පැත්තේ දෙවෙනි එකේ ඊට පස්සේ තමයි කතන්දරේ තියෙන්නේ හරිද ඉවරද පුතේ ඉවරද මම මේක පොඩ්ඩක් මකනවා මෙන්න මේ පහළ කොටස පොඩ්ඩක් මකලා මම ඔයාගෙන් අහන මෙන්න මේක ඔන්න බලන්න ඉතින් මේක පාඩම් කරන්න ඕනේ කියලා හරි මේක පාඩම් කරන්න ඕනේ කියලා ඒ අනුව පාද සමීකරණද ගොඩනැගිය හැකියි කියලා කියනවා මම මෙන්න මෙහෙම එකක් කරා දාල දේශීය නිෂ්පාදිතය සමාන මොන හොඳට බලාගෙන ඉන්න මට උත්තරයක් දෙන්නකෝ මට තියෙනවා දල ජාතික නිෂ්පාදිතය නැත්නම් මේකටම කියන්න පුළුවන් මට දල ජාතික ආදායම කියලා දැන් මට ඕනේ දල ජාතික නිෂ්පාදිතය නැත්නම් දල ජාතික ආදායම තියෙන වෙලාවක මෙන්න මෙයාව හොයා ගන්න පැහැදිලිද මෙන්න මෙයාව හොයා ගන්න එතකොට මට මේකෙන්
මොකක් අඩු කරොත්ද මේක ගන්න පුළුවන්. නිකන් කල්පනා කරලා කියන්න. මේකෙන් මොනවා අඩු කරොත්ද මට මෙයාව ගන්න පුළුවන්. වැඩ දෙකක් ඕනනම් කරන්න දෙවිදිහකට කරන්න පුළුවන්. ලේසි ක්‍රමයක් කියන්නේ. මෙයා ඉන්නවා මෙයාව ගන්න ඕනේ මට. මෙයා ඉන්නවා. මෙයාව ගන්න ඕනේ. එහෙනම් මෙයාට මොකද්ද මම කරන්න ඕනේ? ඔව්. එයාට මොකද්ද මම කරන්න ඕනේ? ඔව්. ඔයාලා හිතන එකක් කියන්නකෝ. හරියට හරි. ඔය කියන්නේ කට්ටිය නියමෙට. හරි. අන්න හරි. ඔය තේරලා තියෙන වැඩේ. දැන් මෙයාගේ ඇතුලේ මෙයාට වඩා වැඩි යමක් ඉන්නවනේ. ඒ වැඩිපුර ඉන්නේම අයින් කරා නම් ඉවරනේ. දැන් මේක කලින් මෙතන ලියපු සූත්‍රය ඇතුලේ මෙයාව ගත්ත හැටි මතකනේ. නේ? මෙයාට කවුරු හරි එක්කෙනෙක් එකතු කළා. ඉතින් අපි මොකද කරන්න ඕනේ? මෙයාට එකතු කරපු එක්කෙනාව අයින් කරා නම් අපව මෙයාව ගන්න පුළුවන්. මොකද අපි මෙයාට එකතු කරේ? කවුද අපි මෙයාට එකතු කරේ? මට මතක හැටියට විදේශ සුද්ධ නේද? විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම එකතු කරා. මේකෙන් අපි අඩු කරනවා විදේශ සුද්ධ प्राथमिक ආදායම. විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම. දැන් අමාරුද ඉතින් මේ දෙන්න ඉන්නකොට අරයව අඩු කරලා මෙයාව ගන්න එක අමාරුද? ඈ? අමාරුද? දැන් මේක පාඩම් කරන්න ඕනේ. මොකද ඔයා හිතන්නේ? මේ සූත්‍රය පාඩම් කරන්න ඕනේ. නෑ, ඇයි පාඩම් කරන්නේ බොරුවට නේද? අපි හොඳ ආකාරවම දන්නවා නම් මේ දෙන්න අතර වෙනස මෙයා කියලා. හරිද? මෙයා දුන්නොත් මෙයාව හොයන්නේ කියලා අපි මොකද කරන්න ඕනේ? මෙයාගෙන් මෙයාව අඩු කරනවා. මෙයාව දුන්නොත් එහෙම මෙයා හොයන්නේ මොකද කරන්නේ? ඔව්. අපි මේවට අංක දාන්න ඒක ලේසියි. 1 2 3. මට කියනවා මෙයාව හොයාගන්න කියලා මෙයාව දීලා. දැන් මොකද අඩු කරේ? 2න් 3 අඩු කරා. මං කියනවා මෙහෙම. මෙයාව දීලා මට කියනවා මෙයාව හොයන්න කියලා. එතකොට මම මොකද කරන්නේ? මෙයාව දීලා කියනවා මෙයාව හොයන්න කියලා. එතන මොකද? මෙයාව මෙයාට මොකක් කරන්නේ? එකතු කළොත් තමයි මෙයාව ගන්න පුළුවන්. හරිලේසි. ඔය පාඩම් කරන්න එපා. පාඩම් කරොත් තමයි අමාරු වෙන්නේ. ඇයි? පාඩම් කරොත් එහෙම දැන් ওই සූත්‍ර එක මතක නැතුනම මොකෝ වෙන්නේ? මහ විනාශ වෙන්නේ. ඒකයි මම පාඩම් කරන අයට මේක අමාරුයි. හරි. දැන් ඔයාගේ යාළුවෝ ඇති ඕන තරම් සමහර ඉස්කෝලවල මේක උගන්වලා ඉවරයි. කොරෝනා වලට කලින්. සමහර පන්ති වල දැන් මේක උගන්වලා ඉවරයි. ඒක බොහෝ. ඒක සමහර අය කියන දේ අඩුයි කරා මාහින අමාරු පාඩමක්. දැන් ඕගොල්ලෝ ඒකත් අහලා තමයි ඔය කියන්නේ සර් ඔය පාඩම අමාරුයි නෑ නෑ ඒ පාඩම අමාරුයි. දැන් මම ඉගෙන ගන්න කාලේ අමාරුයි මට. ඒ අමාරු ඔයාලට දැනෙන්න මම කියන්නේ නෑ. පැහැදිලි? හරි. ඒක මතක තියාගන්න. එහෙම වෙන්නේ නෑ. අමාරුයි කියලා කියන්නේ පාඩම තේරුම් නොගත්ත අය. කට පාඩම් කරපු අය. හරි. පැහැදිලි? හා. ඔන්න බලන්න. එහෙනම්. දැන් මේක හරිනේ. දැන් මේක තේරුණා. හා. එහෙනම් ඔයා ඒ අනුව පාඩ සමීකරණ ගොඩනැගිය හැකි කියලා කියනවා. ඒකේ පළවෙනි එකේ මේක ලියයි. ඒකේ පළවෙනි එකේ ලියන්නේ මේක. මේ උඩ එක නෙවෙයි. මෙන්න මේක ලියන්නේ. දැන් අපි හදලා තියෙන්නේ. ඒ අනුව පහත සමීකරණ ගොඩනැගිය හැකි කියන එකට පහත සමීකරණේ පළවෙනි එක මේක. මොකද්ද? දල දේශීය නිෂ්පාදනය ගන්න පුළුවන් අපිට දල ජාතික නිෂ්පාදනයේ හෝ ආදායමෙන් විදේශී සුද්ධ ප්‍රාථමික ආදායම අඩු කිරීමෙන්. අපි ඊගාගේ බලමු ඊට පස්සේ. රජයත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා ඒගොල්ලොත් ඒවා පාවිච්චි කරනවා. පැහැදිලි. කොහොමද වෙන්නේ? එතකොට මේ දල නිෂ්පාදිතය සහ සුද්ධ නිෂ්පාදිතය කියන සංකල්ප දෙක ගත්තොත් එහෙම
දල නිෂ්පාදිත සුත නිෂ්පාදිත කියන සංකල්පයක් ගත්තොත් එහෙම දල නිෂ්පාදිතය කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔයා හිතන්න මෙතන කතා කරන්නේ ව්‍යාපාරික අංශය තමයි ප්‍රමුඛ වෙන්නේ. ව්‍යාපාරික අංශය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මුදල් වැය කරනවා. ව්‍යාපාරික අංශයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මුදල් වැය කිරීමට අපි කියන්නේ කියන නම තමයි ආයෝජනය. පැහැදිලි ආයෝජනය. අපි ඔබ පළවෙනි පාඩමේ කතා කරමු. ආයෝජනය සහ ඉතුරු ගැන කතා කරනවා. දැන් කියව මතක නැති වෙන්නේ අන්න ඒක යවුල. ආයෝජනය ගැන. දැන් හටක ආයෝජනය කියලා කියන්නේ ප්‍රාග්ධනවත්කම් බිහිකරන්න තියෙන ප්‍රාග්ධනවත්කම් පවත්වගෙන යන්න සහ තොග පවත්වගෙන යන්න ව්‍යාපාර කරන වියදම. මොනවද? ප්‍රාග්ධනවත්කම් බිහිකරන්න. ඒ කියන්නේ අලුත්ම ප්‍රාග්ධනවත්කම් හදන්න. යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි මහා මාර්ග වරාය ගුවන්තොටුපළ වාහන ඔය වගේ දේවල් හදන්න. අලුතෙන්ම හදන්න කරන වියදම් තියෙන්න පුළුවන්. ඊළඟට ඒවා පවත්වගෙන යන්න දරන වියදම් තියෙන්න පුළුවන්. හරි. ඊළඟට තොග පවත්වගෙන යන්න දරන වියදම් තියෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය, නිමිද්‍රව්‍ය සහ අර්ධ නිමිද්‍රව්‍ය තොග. තොග කියන්නේ ප්‍රාග්ධනයේ කොටසක්. සංකරණ ප්‍රාග්ධනය කියන සලක. කාරක ප්‍රාග්ධනය කියන්නේ. දැන් ව්‍යාපාරිකව මේ කරන ආයෝජනය නැත්නම් මේ කරන වියදම් ආර්ථිකයේ ලැබෙන කොටසක් ඉන්නවනේ. අපි කියනවානේ ඔය ව්‍යාපාර කරන වියදම් ටික අනිත් පැත්තට යවන කුටුම්බකට නේ. අපි අර වෘත ප්‍රවාහය කතා කරේ. හරි. ඒතර ව්‍යාපාරිකව මේ ආයෝජනය කරනවා කියලා කරන වියදම් කාට හරි ආර්ථිකේ වෙන කාට හරි යනවා. ගොඩනැගිල්ලක් හදුවා කියන්නකො. ඒතර වැලි ටිකක් ගන්නවා නම් ගොඩනැගිල්ල හදන්න ඒකට අදාළ කෙනාට ඒ වැලි ටික යනවා. පැහැදිලි. මැෂින් එකක් ගත්තොත් කුලියට හදන්න. හරි. ඒ කියන්නේ ගොඩනැගිල්ල හදන්න මැෂින් ටිකක් කුලියට ගත්තොත් ඒ කුලිය මැෂින් අයිතිකාරයන්ට ගෙවන්න ඕනේ. පැහැදිලි. හරි. තේරුණාද කියන්නේ? ඒතර අපි ව්‍යාපාර කටයුත්තකට ගොඩනැගිල්ලක් ගන්නවා නම් ඒ ව්‍යාපාරයේ අයිතිකාරයන්ට ඒ ගොඩනැගිල්ලේ අයිතිකාරයට අපි ව්‍යාපාර අයිතිකාරය විසින් ගෙවීමක් කරනවා. නේ? ඒතර අපි ව්‍යාපාර වලට ගද්දි සියලුම දේවල් අපි ව්‍යාපාර වල මුදලට ගන්න නැහැ. අපිට යන්ත්‍ර ඕනේව සමානලාට කුලියට ගන්න පුළුවන්. බද්දට ගන්න පුළුවන්. පැහැදිලි. ගොඩනැගිලි ඔක්කොම අපිට අයිතිව නෙමෙයි. දැන් ඔය කියන ව්‍යාපාර තියෙන ඔක්කොම ගොඩනැගිලි ව්‍යාපාර වලට අයිතිව නෙමෙයි. හරි. දැන් මෙන්න මෙහෙම කතාවක් ඔය කියන්නේ. අපි ව්‍යාපාර කටයුතු වලට ප්‍රාග්ධනයේ සැපයීමේදී ප්‍රාග්ධනයේ අයිතිකාරයෝ ඒවට ආදායමක් බලාපොරොත්තු වෙනවනේ. ඒවට ආදායමක් බලාපොරොත්තු වෙනවා. මේ බලන්න. ඔන්න බලන්න. දැන් ව්‍යාපාරයක් තියෙනවා. මෙහෙම. මේ ඉන්නේ මම. මගේ ගාව තියෙනවා යන්ත්‍රයක්. මම අපේක්ෂා කරනවා මේ යන්ත්‍රය ව්‍යාපාරයට දෙන්න ව්‍යාපාර කටයුතු කරන්න. මම මේ යන්ත්‍රය ව්‍යාපාරයට දෙන්න අපේක්ෂා කරනවා ව්‍යාපාර කටයුතු කරන්න. එතකොට මම ප්‍රාග්ධනයේ සැපයීමක් කරන්නේ ව්‍යාපාරයට. ව්‍යාපාරයෙන් මේකට මුදල් ගෙවීමක් කරලා ගන්නවා නම් ඒ ව්‍යාපාරයෙන් කරන ආයෝජනය. ඒක හොඳට තේරුම් ගන්න. මම කරන්නේ ප්‍රාග්ධනයේ සැපයීමක්. මෙයා ඒකට මොකද කරන්නේ? වියදම් කරනවා නම් එයා ඒකට වියදම් කරන එකට අපි කියන නම මොකද්ද? ආයෝජනය. දැන් ඔන්න හොඳට අහගෙන ඉන්න. මම මේ යන්ත්‍රය මෙයාට දීලා හරිද? ආදායමක් බලාපොරොත්තු වෙනවනේ. මෙයාගේ මේ ආදායම බලාපොරොත්තු වෙද්දී නැත්නම් මම මේ ආදායම තීරණය කරද්දී සැලකිලිමත් වෙන කාරණා ටිකක් තියෙනවා. දැන් මම මෙයාට මේක දීලා තියෙනවනේ. මාසයකට ගාණක් හරි දවසකට ගාණක් හරි අවුරුද්දකට ගාණක් හරි මට දෙන්න කියලා පාවිච්චි කිරීම වෙන්නේ. මම ඔයාලගෙන් අහන්නේ මෙන්න මේක. මම එහෙම මෙයාට දීලා ගාණක් බලාපොරොත්තු වෙනකොට ඒ බලාපොරොත්තු වෙන ගාණ මම තීරණය කරගන්නේ නැහැ. කීයක්ද කියලා. එතන අන්නේ තීරණය කිරීමෙන් මට බලාපොරොත්තු වෙන මුදලක් තියෙනවනේ මම. අන්නේ මුදල තීරණය කරන්න යද්දී මම මොනවද බලන්න ඕන දේවල්. දැන් මෙයාට යන්ත්‍රය දීලා මම එයාගෙන් ගාණක් බලාපොරොත්තු වෙනවා. මම ගාණක් කියන්නේ බෑ. ඒතර ගාණක් කියනකොට ඒ ගාණ
සාධාරණ එකක් වෙන්නත් ඕනේ. ඒතර මම මොනවද බලන්න ඕනේ? මෙයාට මේ යන්ත්‍රය දීලා මෙයාගෙන් ගාණක් ගන්නවනේ. ඒක ඉඩමක් දෙනවා වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් එයක් ව්‍යාපාරයකට දෙනවා වෙන්න පුළුවන්, යන්ත්‍රයක් ව්‍යාපාරයකට දෙනවා වෙන්න පුළුවන්. දැන් මෙයා මේක පාවිච්චි කරන කාලය බලන්න වෙනවා. එයා කොච්චර ඒකක ප්‍රමාණයක් හදයිද කියලා බලන්න වෙනවා. වත්කමේ පිරිවැය බලන්න වෙනවා. නේ? ඔක්කොටම වඩා බලන්න ඕනේ මොකක්ද? මෙයා මේක දුන්නාම මෙයා මේක පාවිච්චි කරලා තියෙන යන්ත්‍රය මොකද්ද වෙන්නේ? ගෙවෙනවා, කැඩෙනවා, බිඳෙනවා, වටිනාකම අඩු වෙනවා. නේ? එතකොට මෙයා යන්ත්‍රය භාවිතා කිරීමකින්ද මේ යන්ත්‍රයේ වටිනාකම අඩු වෙනවා. ගෙවෙනවා, කැඩෙනවා, බිඳෙනවා. අපි ඔකට කියනවා ෂේ වෙනවා. ප්‍රාග්ධනවත්. එනකොට මම මෙයාගේ ඉපයීමක් බලාපොරොත්තු වෙද්දී මට ලැබෙන සුද්ධ මුදලක් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මගේ ලාභයේ හැටියට මට ගාණක් ලැබෙන්න ඕනේ. මෙයාට මේක දීලා. ඊළඟට මේ වත්කම මෙයාට දුන්නාම වත්කමේ අගය අඩු වෙනවනේ. මම මේ වත්කම නඩත්තු කරන්න බෑ. ගොඩක් වෙලාවට මෙහෙම ගන්න යන්ත්‍ර සර්විස් එක දෙන්න ඕනේ මෙයා. හදලා කැන්වස් හදන්න ඕනේ මෙයා. එතකොට මේ යන්ත්‍රය පවතින තත්වයෙන් පවත්වාගෙන යන්නත් මෙයාගෙන් ගාණක් ගන්න එක. මට ලාභෙ විතරක් කරන් හරියන්නේ නැහැනේ. මේ මැෂින් එකට ග්‍රීස් ගහනවා නම් ග්‍රීස් ගහන්න ඕනේ, ඔයිල් දාන්න ඕනේ, සර්විස් කරන්න ඕනේ, කෑලි දාන්න ඕනේ. මොකද මෙයා පාවිච්චි කරනකොට ගෙවෙනවා ආරම්භය වෙනවනේ. ඒකෝර මම ඒකට විතරක් ගාණක් කරන් හරියන්නේ නැහැනේ. ඒ යන්ත්‍රය නඩත්තු කරගන්න ගාණකුයි නැත්නම් ප්‍රාග්ධනවත්කම නඩත්තු කරන්න ගාණකුයි මට ලාභයකුයි දෙකක් තියෙනවනේ. ඒතකොට නඩත්තුවට යන ගාණක් තියෙනවනේ. හරි. මේක නඩත්තු කරන්න යන ගාණක් තියෙනවා. නඩත්තු කරන්න වෙන්නේ ඇයි මට? මේක ෂේ වෙන හින්දානේ. එතකොට ෂේවීම් ටික නඩත්තු කරා. හරි. ඒ කියන්නේ ෂේවීම් සඳහා මම මුදලක් අය කරනවා. මේ යන්ත්‍රය මෙයා පාවිච්චි කිරීම හින්දා යන්ත්‍රය ෂේ වෙන්න පුළුවන්. ඒකටත් මෙයාගේ ගාණක් මම ගන්නවා. හැබැයි මෙයාට මම කියන්න යන්නේ නැහැ. මට තියෙන ලාභෙ මෙච්චරයි. ෂේවීම් වලට මම මෙච්චරක් ගන්නවා. ඒව මම කියන්නේ නැහැ. ඒව කියන්නේ නැහැ. ඒව දන්නේ මම. ඒව දන්නේ මෙයා. හරි. අපි මෙයාට කියනවා ඔයා දෙන්න රුපියල් 10000 මාසෙකට මේ යන්ත්‍රය පාවිච්චි කිරීම වෙනුවෙන්. මම අත්දැකීමෙන් දන්නවා මේ යන්ත්‍රය මාසයක් පාවිච්චි කරනකොට මට රුපියල් 6000ක් වැය වෙනවා. මේ යන්ත්‍රේ කැඩෙන බිඳෙන ගෙවෙන ඒවාට කෑලි දාලා හදන්න. එතකොට මට සුද්ධ වශයෙන් අතට ඉතුරු වෙන්නේ කීයද? සුද්ධ වශයෙන් අතට ඉතුරු වෙන්නේ කීයද? ඔව් සුද්ධ වශයෙන් අතට 4000යි. එතකොට මේක තමයි අවුරුද්ද ඇතුලේ ආයෝජනය සඳහා වියදම් කරපු සුද්ධ වටිනාකම. ඇයි මේ 6000 වියදම් කරේ මොකද? තියෙනවත්කම එහෙමම කියාගෙන. පැහැදිලිද? තියෙනවත්කම පවත්වගෙන යනවා. එතකොට අලුතෙන් ආර්ථිකයට ආදායමක් ආවේ. හරිද? මෙයා මේ 10000ක් මෙයාට ගෙවුවට වැඩක් නැහැ. ඒ 10000න් 6000ක් තියෙන ටික පවත්වගෙන යන්න කරපු වියදම. අලුතෙන් නිෂ්පාදන වටිනාකම අලුතෙන් ආදායම් ප්‍රබවයක් බිහි වෙන්නේ මෙයාට 4000ක්. ඒක මෙයාට වියදම් කරන්න. අලුත් වියදමක් බිහි වෙන්නේ 4000ක්. මොකද 6000 කියලා කියන්නේ ඒ තියෙන වටකම පවත්වාගෙන යන ධර්ම වියදම. පැහැදිලිද? එතකොට පුතා මෙන්න මේ දෙකේම වටිනාකම. දැන් අපි කියනවා දල වටිනාකම. එතකොට දල වටිනාකම නැත්නම් මේ ෂේවීම් ටිකක් තියෙනවා. සුද්ධ වටිනාකම ඇතුලේ ෂේවීම් නැහැ. දැන් ඔයාලට තේරෙනවද? දල කියන එකේ තේරුමයි සුද්ධ කියන එකේ තේරුමයි. සුද්ධ කියන එකේ ෂේවීම් වලට අය කරන මුදල් නැහැ. දල කියන එක වටිනාකම ඇතුලේ මේ ෂේවීම් වලට අදාළ වටිනාකමක් තියෙනවා. දල සුද්ධ තේරුණාද? දල සුද්ධ කියන කතාවේ තේරුම. පැහැදිලි? හරි. එතකොට මම මේ ගත්තේ යන්ත්‍රයක් නේ. වාහන වලට ව්‍යාපාර කරන වියදම් වල කොහොම තමයි. හරි. ගොඩනැගිලි වලට ව්‍යාපාර කරන වියදම් වල කොහොම තමයි. දැන් ගොඩනැගිල්ලක් මම ව්‍යාපාර කටයුත්තකට කුලියට ගත්තොත් ඒක ආයෝජනයක් කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවේ ගොඩනැගිල්ල අයිතිකාරයට දෙන ගාණෙන් එයා ටිකක් වෙන් කරනවා ගොඩනැගිල්ල පවත්වගෙන යන්න. එතකොට ගොඩනැගිල්ල පවත්වගෙන යන්න කරන වියදම් ටික ෂේවිං වලට මම කියවපු ගාණ. පැහැදිලි? හරි. වාහනයක් නම් ඒක මම කුලියට නම් අරන් තියෙන්නේ. අයිතිකාරයා ඒක සර්විස් කරන්න යම් මුදලක් බලාපොරොත්තු වෙනවා වගේ. අර එයා ගන්න ගාණ ඇතුළේ. එතකොට එයා සර්විස් වලට ගන්න ගාණ තමයි ෂේවිං කියලා කියන්නේ. ඒක අපිට කියන්නේ නැහැ ගොඩක් වෙලාවට යන්ත්‍රේ හෝ ඉඩමෙන් හෝ ගොඩනැගිල්ලේ හෝ
වාහනේ අයිතිකාරය අපිට කියන්නේ ඔයාගෙන් ගන්න ගන්න මෙන්න මේවට බෑ වෙනවා කියලා. එහෙම කියන්නේ නැහැ. එයා තමයි ඒක දන්නේ. හරි කොහොම හරි මතක තියාගන්න. ඔය ආර්ථිකයේ කරන ආයෝජන වියදම් ඇතුලේ සේවීම් වලට කරන වියදම් නැතුව අපි වියදම් ඇස්තමේන්තු කරනවා නම් මෙයාට ලැබෙන ආදායම් ඇස්තමේන්තු කරද්දී මේ සේවීම් වලට ලැබෙන ආදායම් නැතුව ඇස්තමේන්තු කරනවා නම් අපි ආදායම් වල අගය. දැන් අපි ආදායම් සමානයි වියදම් සමානයි නිමෝම කියලා දන්නවනේ. ඒතර ඇත්තටම මේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා අලුතෙන් හදන්න 4000 වියදමක් විතරයි මේගොල්ලෝ කරලා තියෙන්නේ. මොකද ඉතුරු 6000 වියදම් කරලා තියෙන්නේ කලින් අවුරුද්දක හදපු භාණ්ඩයක් පවත්වගෙන යනවා. පැහැදිලි? හරි. ඒතර නිමෝමේ සුද්ධ වටිනාකම වැඩි වෙලා තියෙන 4000කින් විතර. මම ඔය කිව්ව කතාව පැහැදිලි වුණා නම් අපි බලමු දල නිෂ්පාදිතය හා සුද්ධ නිෂ්පාදිතය කියන මාතෘකාව. බලන්න. දල නිෂ්පාදිතය යනු ඔන්න බලන්න. ප්‍රාග්ධන සේවීම් සඳහා ගැළපීමක් නොකරන ලද නිෂ්පාදිතයේ වටිනාකමයි. ඒ කියන්නේ ඒක ඇතුලේ 10000ද තියෙන්නේ දල නිෂ්පාදිතය ඇතුලේ 4000ද 6000ද. උත්තරයක් දෙන්න. දල නිෂ්පාදිතය කියන එක ගත්තේ මේ උදාහරණය හැටියට නම් 10000ද අඩංගු වෙන්නේ 4000ද ඇතුළත් වෙන්නේ 6000ද ඇතුළත් වෙන්නේ. දල නිෂ්පාදිතය කිව්වහම අපිට ගන්න කොයිද? 10ද 4ද 6ද. හැමෝම උත්තරයක් දුන්නොත් අපිට ලේසි එක ළමයෙක් කවුරු හරි වැරද්දුවා. 4 කියලා උත්තරයක් දුන්න කවුරු හරි එක්කෙනෙක්. මලින්දු දලාගේ කියලා කිව්වේ මේ අලුතෙන් එක කරන විදිහමයි මේ දෙකේ එකතුව 10. හරි. දැන් හරි ඈ. ඒක ප්‍රාග්ධන ශේවීම් සඳහා ගැළපීමක් නොකරන ලදාගේ 10. ගැළපීමක් කළොත් ඒ කියන්නේ ගලපනවා කියන්නේ මේ ෂේවිං වලට කරපු ටික අයින් කරලා දාන්න. ෂේවිං වලට කරපු වියදම් ටික අයින් කරමු. ෂේවිං වලින් ලැබෙන ෂේවිං සඳහා ලැබෙන ආදායම අයින් කරමු. ෂේවිං සඳහා නැත්තම් තියෙන වත්තම පවත්වාගෙන යන කරපු වටිනාකම අයින් කරොත් එන්නේ සුද්ධාගේ. හරි. සුද්ධ නිෂ්පාදනය යන ප්‍රාර්ථන ෂේවිං ඉවත් කොට ගණනය කරනු ලබන නිෂ්පාදනයේ වටිනාකම. ඒ කියන්නේ මෙයා ගන්න නැතුව මෙයා විතරක් ගන්න. ආදායම වැඩි වෙලා තියෙන 4000. ඇත්තටම අලුත් වියදම් ඇති වෙලා තියෙන්නේ 4000. නිෂ්පාදනයේ වටිනාකම වැඩි වෙන විදිහට 4000. හරි. එහෙනම් මෙන්න මේක සූත්‍ර දෙකක් අපිට ලියන්න පුළුවන්. ඔන්න බලන්න. මෙන්න මේ වගේ සරල සූත්‍ර දෙකක්. හරියට සරලයි පාඩම් කරන්න එපා මේ. හරියට සරලයි පාඩම් කරන්න එපා. දැන් ඔයාගේ මම අහන උත්තරේ මට ඕනේ සුද්ධ අගය ගන්න නිෂ්පාදිතයේ සුද්ධ අගය ගන්න. එතකොට මං ගාව නිෂ්පාදිතයේ දල අගය තියෙනවා. ඒකෙන් මම ප්‍රාග්ධන ෂේවිං වලට කරපු වියදම අඩු කරන්න ඕනද එකතු කරන්න ඕනද? අන්න ඔය තේරෙන්නේ අඩු කරන්න. එච්චරයි. ඕකේ අමාරු දෙයක් නෑ මොකවත්. අන්න එක්කෙනෙක් කිව්ව එකතු කරන්න ඕනේ කියලා. කවුද? ප්‍රසාදිනී එකතු කරන්න ඕනේ. මෙයාගේ ඇතුලේ ෂේවිං තියෙනවා. එහෙනම් මෙයාව ගන්න එකතු කරපු ටික අඩු කරන්න ඕනේ. නහරි. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. සුද්ධ ජාතික නිෂ්පාදිතය ගන්න ඕනේ. එතකොට මම මොකද කරන්නේ? දල ජාතික නිෂ්පාදිතය නැත්නම් ආදායනේ මට ප්‍රාග්ධන ෂේවිං ගලපන්න ඕනේ. දැන් මම ඒකෙත් මොකද කරන්න ඕනේ?
ජාතික නිෂ්පාදනයේ හෝ ආදායමේ ප්‍රාග්ධන සේවී මක් කරන්න ඕනේ. සුද්ධ එක ගන්න නම් ඒකෙත් අඩු කරන්න. එච්චරයි. ඔය පාඩම් කරන දේවල්. හරි. ඕනම දේශීය නිෂ්පාදිතය ගන්න ගියත් සුද්ධාගේ ජාතික නිෂ්පාදිතය ගන්න ගියත් සුද්ධාගේ දේශීය දල වටිනාකමෙන් සේවීම අඩු කරන්න. දල වටිනාකමෙන් සේ අඩු කරන්න. දලයකින් සේ අඩු කළාම සුද්ධ එකේ. දැන් පැහැදිලිද? ඔයා ලිව්වේ නෑ නේද? ලිව්වේ නෑ නේද? ලිව්වේ නෑ නේද? නෑ. හරි. එතකොට ලිව්වද? කමන්නේ එහෙනම් ලියන්න. ඒ කියන්නේ මේ ධන නිෂ්පාදනය හා සුද්ධ නිෂ්පාදනය කියන තැන මේ කොටු දෙකේ මේ දෙක ලියා ගන්න. ඉවරද ලියාගෙන? ඊට පස්සේ පල්ලෙහා එකේ තමයි මම මෙන්න මේක ලියන්න ඉඩ තිබ්බේ. දැන් ලියාගෙන සමහර අය කමන්නේ. උඩ දෙකේ මේ දෙක ලියා ගන්න. හරි. පහළ එකෙන් ලියන්න වෙන්නේ. ඒ කියන්නේ පහළ දිනවනේ සුද්ධ දේශීය නිෂ්පාදනය කියලා මාතෘකාවක් වෙනම. දල දේශීය නිෂ්පාදනයේ ප්‍රාග්ධනශීලී විවස් කරපුවා සුද්ධ දේශීය නිෂ්පාදනය ලැබේ. ඒ පාස් පස්සේ ගන්න එක නෙමෙයි. ඒතර පිටු අංක 10 පහළම කොටසෙත් මේක ලියන්න ආවා. හරි. පහළම කොටස ඔක ලියලා දාන්න. හරි. ඊට පස්සේ තව පොඩි සූත්‍රයක් ලියන්න දෙන එක මම වෙනම දෙන්නම්. පැහැදිලිද? ඉවරද? තව පොඩි මාතෘකාවක් කියන එක අවබෝධ වුණාද බලන්න. මෙන්න මේක. මොකක්ද දන්නවද? ප්‍රාග්ධන සේවීම් මට හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. දල දේශීය නිෂ්පාදිතයට එක්කෙනෙක්ව ගලපන්න ඕනේ. මෙන්න මෙයාව. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ මෙයාව ගන්න මෙයාගෙන් මෙයාව මොනවා කරන්න? අඩු කරන්න ඕනද එකතු කරන්න? මෙයාට මෙයාව මෙයාව ගන්න නම් අන්න ඒවා කල්පනා කරන්න තියෙන්නේ. ඔය පාඩම් කරන්න එපා හොඳේ. තව එකක් කරපු හැකි මට. ප්‍රාග්ධනශීලී
කාග්දාශේවි මට කරන්න පුළුවන් මෙහෙම. දල ජාතික නිෂ්පාදිතය. සුද්ධ ජාතික නිෂ්පාදිතය ගලපන්න පුළුවන්. සුද්ධ ජාතික නිෂ්පාදිතය. එතනදිත් මම මොකද කරන්නේ? දල ජාතික නිෂ්පාදිතය පාවිච්චි කරලා මෙයාව ගන්න නම් මම මොකද කරන්නේ? එතනත් මේකෙන් මෙයාව අඩු කරන්න ඕනේ. පැහැදිලි? ඕව හරිය සරල දේවල් බාර කරන්න එපා. මේ දෙකත් ඕන නම් ඔයා පැත්තකින් ලියා ගන්න. ඒ කියන්නේ ඔය පිටු අංක 10 ටියුට් එක මේ පැත්තට හැරෙවොත් මේ පැත්තේ ඉඳ තියෙනවා. ඕන්න ලියලා තියන්න. පාඩම් කරන්න එපා නේද? පාඩම් කරන්න එපා ලියලා තියන්න. ලියලා තියන්න බලන්න. ඒ දෙකත් ඕන්න ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඉවරයි කියන්නේ. ඉවරයි නේද? හරි. පැහැදිලි. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි අද කතා කළේ. ඔය ටික තමයි අපි අද කතා කළේ. හරිද? මොනවද? දල දේශීය නිෂ්පාදිතය, ඊට පස්සේ දල ජාතික නිෂ්පාදිතය නේද? ඊට පස්සේ විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම, විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම, විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම, ඊට පස්සේ දල නිෂ්පාදනය සහ සුද්ධ නිෂ්පාදනය අතර වෙනස. හරි. ගොඩාක් වෙලා අරගෙන එමීට ඔය ටික කතා කරමු. හරි. දැන් ඔයා දැම්ම මම හිතන්නේ දැන් ආයෙ පන්තියක් නැද්ද කොහෙද? තියෙනවද දන්නේ නැහැ. දැන් ආයෙ පන්තියක් තියෙනවා මේ පන්ති ඊගාව පන්තිය පස්සේ හරි. අද දවසේ ඇතුළතම ආයෙ ඔය ටික දෙපාරක් කියවන්න. පැහැදිලි. ඔය කියපු ටික ආයෙ දෙපාරක් බලන්න හොඳට. හොඳට දෙපාරක් බැලුවට කර්මඩම් කරන්නේ. හොඳට දෙපාරක් බලන්න. අද ආයෙ හිටත් එකපාරක් බලන්න. එතකොට ඕක නිකම්ම ඔලුවට යනවා. අද දෙපාරක් බලලා හෙටත් එකපාරක් බලන්න. අද කීයට හරි දෙපාරක් බලන්න. හෙටත් එකපාරක් බලන්න. එතකොට ඕක අවුලක් නැහැ. පැහැදිලි? හරි. අනිත් දවසේ මම ආයෙ ওই ටිකත් එක්ක මතක් කරගෙන යන්නම්. ඔය ටිකත් මතක් කරගෙන ඊගා කොටස් ටිකට යන්නම්. හරි. එහෙනම් අපි අදට වැඩේ මෙතනින් නවත්තමු. පැහැදිලි? අදට වැඩේ මෙතනින් නවත්තනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයෙත් අඟහරුවාදා තමයි අපි හම්බ වෙන්නේ මම හිතන්නේ රිවිෂන් පන්තියේදී.